මොහ යන්නේ බලපෑම අනුව වාපිච්චෙන් කෝපය බලපාන හැටි. දැන් ලෝභ දේශ මොහ කියන එකේදී අපි දකින්න ඕනේ. දැන් මේ ලෝභ කියන යම් කිසි කොටසක් තියෙනවා. මේ ලෝභය නිසා හැම වෙලෙම ලෝභයෙන් දගලන්නේ මොකටද? සේවයක් බලාපොරොත්තු වෙන. සුවයක් බලාපොරොත්තු වෙන. ලෝභය ආසාවේ බලවත් පැත්ත. ආසාවේ දැඩි බව නිසා ලෝභය ඇති වෙනවා. ඒකේ ස්වභාවය මොකද්ද? යම් යම් තැනක එල්ලෙන බැඳෙන ස්වභාවය. අන්න ඒක තමයි සෙම වල හැටි. සෙමේ ස්වභාවය හැමතැනකම එල්ලිලා බැඳිලා ලාටුවක් වගේ බැඳිලා හිට ස්වභාවය. මේ විෂම ලෝභය නිසා සෙම් කෝප ඇති කරන්න හේතු වෙනවා. විපාක වශයෙන්. ඒතර ඒ වගේම ද්වේෂය හැමලෙම ගිනි ගත්තා වාගේ. ශරීරයක් ගිනි ගන්නන්නේ 1000ටපත් කරන්නේ පිට මුල් කරගෙන. විෂම ද්වේෂයක් ඇති කරගත්තොත් ඒකෙන් හට ගන්නවා පිත් කෝප ඇති කරන රෝග. ඒකෙන් ඇති කරන්නේ. මොහේ හැම වෙලෙම යමක එල්බ ගන්නවත් මොනවක් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අසරණ එකක්. මොහේටපත් වුණාට පස්සේ මොහේ නිසා කර කියා ගන්න දෙයක් තේරෙන්නේ නැහැ. යමක් කරගන්න බෑ. ඔය සැලෙන එක තමයි වෙන්නේ. හලිය සුසුම හෙලෙහෙල ඉන්න එක තමයි වෙන්නේ. ඒ හැම වෙලෙම මොහේ විෂම වාතයට සම්බන්ධයි. විෂම වෙච්ච වාතය නිසා වාත කෝප හට ගන්නවා. මේ මොහයෙන් වාත කෝප වෙනවා, දේශයෙන් පිත් කෝප වෙනවා, ලෝභයෙන් සෙම් කෝප වෙනවා. විපාක වශයෙන් වාපි සෙම් දෙකට ලෝභ දේශ මොහ ඔය විදිහට සම්බන්ධ වෙනවා. ගතියට අනුවමයි. මේ කරගත් එකේ විපාකයේ අරිහත්ත්වයටපත් වෙනත් ඉන්න පුළුවන්. ලෝභක්ෂයයි, දේශක්ෂයයි, මොහක්ෂයයි. ඒ හේතුවේ ඵලේ මතු වේබඳු කයක් හට ගැනීමට හේතු නැති වෙන එක. ඔව්. අනන්තර සමාන්තර පස්සේ සමාන්තරය හදන්න තියෙන අනන් ඒක තමයි කියන්නේ ඒ කරපු හැටියට කර්මයේ හැටියට කියන. දැන් ආනන්තරික පාප කර්ම කියලා කොටසක් තියෙනවා. පංචානන්තරික පාප කර්ම කියන. ඒවට අනන්තරයක් සමානන්තරයක් හදන්න අවශ්‍ය නැහැ. ඒවා හදාගෙනම නැగిලා ඉන්නේ. ඒ ශක්තිය හැටි ඒක. එහෙම නොවනේ වර තියෙනවා. අවශ්‍ය පරිසරය හැදුවොත් හදාගෙන හැදුවොත් තමයි එන්නේ. දැන් අපි හුඟා දුරට මේ මොනවා හරි අවඩක් කරන්නේ කෙනෙකුට. තනි කරම නිකම්ම නෙමෙයි. පරිසරය හදලා දුන්න නිසා. අනු හදව පරිසරයක් මැද්දේ. ඒ නිසා හදගත කුපිත වීමක් මුල් කරගෙන තමයි කෙනෙකුට ගහන්න පුළුවන්. බයින්න පුළුවන්. දැන් අපි මම මොකද නිකම් බයින්නේ. මට කරදරයක් නෙවෙයි. අපි කොහොමද තැනක ඉන්නේ. හැබැයි මට මොනවා හරි කිව්වොත් කොල්ල තමයි මාත් ඔකට විරුද්ධව නැගෙන්නේ. අන්න කෙනෙක්ගේ නිගමනය. දැන් ඒතර තියෙන ආහාරයක් ඇතුවමයි ඔහු ඒ වාගේ කළේ. හේතුවක් ඇතුවමයි. එහෙනම් ඔක ඉදෙන්නත් ඔහු හේතුවක් ගොඩ නැගුවොත් තමයි ඒ જાතිය වැදලා ඉන්නේ. අන් සමානන්තරය ගොඩ නැගුවොත් තමයි එහෙම අනන්තර පාප කර්ම විපාක වශයෙන් ඇදලා ඉන්නේ. අන්න ඒකයි. ඉතින් අපිට පුළුවන් බොහෝ කොට අපි කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට අවඩක් අසාධාරණයක් නොකළ නිසා ඒ හේතුවෙන්ම ගිහින් අපි කරලා නැහැ. බොහොම අඩුයි එහෙම ඒවා. කාට හරි බැනලා තියෙනවා නම් හරි හිංගියක් කරලා තියෙනවා නම් අපිට මොකක් හරි කලා කියන නිගමනයක පිළිහිලා තමයි අපි කරලා තියෙන්නේ. ඒකට හේතු තිබුණා නම් එහෙම. අන්නේ සහනේ ඒ කර්ම විපාක දෙන කොටක් තියෙනවා. තමයි බේරිලා තියෙනවා. ඒ බඳු පරිසරයක් Taman ලෝකෙට නිපදවන්නේ නැත්නම්. ඒකෙන් බේරීමේ හැකියාවක් ලබනවා. తాවකාලික හැකියාව. සම්‍යක් ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී උතුරු ප්‍රදේශයක් දකුණත් ආදී වශයෙන් තියෙන සටන අද ඊයේ විචාරණක් නෙමෙයි. ඉතිහාස කතා බැලුවා ඔය හැම කාලෙකම ওই ප්‍රශ්නේ මතුවුණා. කට්ටිය කියනවා මේ රට ඔක්කොම අපේ රාජ්‍යයට ගන්න ඕනේ, එක්සේසත් කරන්න ඕනේ. එහෙම කියලා ඉවරයි නම් වෙන පැත්තක රජ කරේ හිටපු කට්ටිය පරාජය කරලා ඒ පැත්ත අල්ලා ගන්න බලනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් කොහොම හරි දාගලා හිටන් අපේ රාජ්‍ය එක්සේසත් කරන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම සත්න මෙහෙවාගෙන ඉනවා අනික ඒවා පරාජය කරලා ඒක අල්ලා ගන්න. ඉතින් ගැටි ඉඳලා ගැටීම හේතු කරන්නේ මොකෙක් හරි ඒ අවස්ථාවේ ජය අරගෙන ජය පඬුනවා. හැබැයි අනික අදහසත් අරින්නේ. අද බැරි නම් ආයි විතර සංවිධානය කරගෙන අපි නැවත සත්න මෙහෙවනවා. ඔය අදහසෙන් ආයෙ පිටිස ಜಾති ලක්ෂණයක් අරගෙන ಜಾති ભેදයක් අරගෙන හරි ඔය අදහස අත්හරින්න නැතුව ඔය දෙකේ ඉන්න දෙගොල්ලෝ. දැන් ඔය දෙක මාරුවට එනකොට ඔක සත්න අත්තර වෙන්න පුළුවන්. මේ උතුරේ එක රාජ්‍යයක් තිබුණා දකුණේ එක රාජ්‍යයක් තිබුණා. ඒකලා හේතුකාරක පසුබිම භූමි පසුබිම යෙදිලා තිබුණා. එක පැත්තක තියෙන පරිසර ස්වභාවය නෙමෙයි අනිත් පැත්තේ. ඒ වගේම ගංගාවලියෙන් වෙන් වෙච්ච දේශ සීමාව වශයෙන්
වෙන් වෙච්ච තිබුණා. ඉතින් පැත්තෙන් පැත්ත එක එක අදහස් වල හද කළා. ඊට පස්සේ රාජ්‍ය ලෝභය වැඩි වෙනකොට බලය වැඩි කරගෙන සත්න දියත් කළා ඔක්කොම එකට ගන්න. මේ එක කට්ටියක් නෙමෙයි දෙපැත්තෙම කට්ටිය වැඩි කරලා තියෙනවා. මේ ලංකාව අපේ ගිහම තොපේ වෙනකොට අපිත් අහවල් කරලා අපේ රජකිනුත් හද කරලා තියෙනවා ඔක්කොම අල්ලගෙන. දැන් අපිත් කරලා තියෙනවා. දැන් උඹලා ඉන්නේ කොහොමද? උඹලා විතරක් මේකදී අපිත් ඒ කාලේ හිටියා. අපේ කට්ටියත් ඒ කාලේ හිටියා. දැන් ඉතින් මේ සත්නේ විරයක් වෙන්නේ. මේගොල්ලෝ කියන අපි කීය රාජ්‍යය කරනවා කියලා අරගොල්ලෝ කියන අපිත් නෑ වෙන එක. අපිත් තියෙන්නේ කීය රාජ්‍යය තමයි කරන්නේ කවදා හරි. අපිට මෙහාට ඉඳලා කියලා එකක් අපි එන්නේ. ඒගොල්ලෝ ඒක ඊයදහස තියෙනවා. ඉතින් ගැටීමක් මුල් කරගෙන දෙගොල්ලෝ ගැටෙනවා. බලාපොරොත්තු අතරපින නිසා මේ බලාපොරොත්තු පරකුණේ පරකුණට අනුකූල බුද්ධිලේ ඉපදිපදි ඒකටම අහු වෙනවා. ඒකම කරගෙන යනවා. මේ පැවැත්මේ යමක් අල්ලාගත්තොත් ගැටීමේ නිදහස් වෙන්න බෑ. ඒ තරගෙන් නිදහස් වෙන්න බෑ. බල්ලන්ට අහු වෙච්ච මස් කට්ටක් නම් මස් කට්ට කොයි පැත්තට යන්නේ නැහැ. ඇදගත බල්ලගේ පැත්තට යනවා. මස් කට්ට නිදහසේ ඉන්නවා. දැන් මස් කට්ට පොර කනවා බල්ලෝ දෙන්නේ දෙපැත්තට. එක බල්ලෙක් අදහසක් වෙනවා. අනිකට බයිට පැනලා හැංගිනවා මිස මස් කටේ පායලා අයින් වෙනවද? නෑ ඒක කරන්න. ඌත් බලන්නේ හැංගිලා අහක බලා ඉන්නලා වෙන කොහොම හරි පැනලා අර කරන් දුවා. එක්ක බැග්න. ඌල පුළුවන්කමක් ලැබුණොත් එහෙම අරකට හපා කාලා ඒක උත්සාහ ගන්න ඌ බලන්න. ඉතින් අන්න ඒ වගේ තමයි රට මස් කට්ටක් නෑ. ඕකට බුක් වීල දඟලන බල්ලෝ තමයි දෙපැත්තේ ඉන්නේ. මේ බලු පොරේ ඇරින්නේ නැහැ කවදාවත්. බල්ලෝ මිනිස්සු කරන්නේ හදන්නේ. බල්ලන්ට බලුකම් කරගන්න තියලා මිනිස්සු තමන්ගේ කරගන්න ඕනේ. ඉතින් අපිත් ගියොත් එහෙම මස් කටර කරගන්නේ නැහැ. පැත්තක ඉඳලා ඉතින් එහෙම බෑ. ඔය මස් කට සාධාරණව බෙදන්න ඕනේ. අපි ඔකට බැස්සොත් මොකක් වෙයි? උන්ගේ ලෝභකමද? දැන් බල්ලෝ දෙනා කැමති සාධාරණ බෙදලා කන්න. උන්ට සාධාරණයක් නැහැ උන්ට සම්පූර්ණ කන්න. මටත් ඕනේ. උන් දෙන්නම ඉල්ලනවා. එක ගන්නට. එකනේ සාධාරණ බෙදන්න යනවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේ කරන්නේ. ඔය වැඩේ ලෝභ දේශ මොහයන්ගේ ගැටීමේ ස්වභාවය බල්ලන්ගේ මස් කටුවක් ඇනි ලෝකෙට පුරකන මොඩියෝ හින්දා. බුදුරජාණන් වහන්සේ කවදාවත් වැඩි නෑ ওই දේශපාලනේ. ඕකේ ඇඟිලි ගහන්න ගියේ. ඕකේ ආදීනව දැකලා කරපු දේශපාලනේ දත්තරලා දාලා කියලා තමයි කවිදට කියලා උන්වහන්සේ ලෝතර බුද්ධත්වයටපත් වුණේ. ලෝකේ සියල්ලන්ට වඩා ජය ගන්න පුළුවන් දේශපාලනයක් අයිතිවාසිකමක් හිමිකමක් ඔක්කොම උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ කලකිරුනේ සාක්‍ය කෝලියන්ගේ තිබෙන සටන නිසාමයි. කලකිරෙන්නේ මුල් හේතුවක් එදා වුණේ. මේ රජකම කියන එක මහා භයානක වැඩක් නැති දෙයක්. ඇලෙන ගැටෙන මුලා වෙන දෙයක් කියලා දැනගෙන රජකමෙහි කලකිරින්ද එදා හේතුවක් වුණා ඒ කාර්යය. සසර තිබිච්ච මේ පුණ්‍යවන්තකම අරක උපනිශ්‍රේ කරේ නැගිලා. ඉතින් ඊට පස්සේ තුන්වහන්සේ රට පාලනය කිරීමට ගියේ නැහැ. කවුරු හරි උපදේශක් ඉල්ලගෙන ආවොත් දැහැමින් කරන්නේ මෙහෙමයි කියලා උපදේශයක් දුන්නා. කරගන්නව නකරගන්නේ බැහැ නම් නිකන් හිටපන්. දවස ගානේ අවවාද අනුශාසනා ගන්න ආවා කොසල් රජුරවන්ට අරක කරන්න එපා මේක කරන්න එපා කියන්නේ ගියේ. උඹලා කැමැත්ත කරගන්න. හැබැයි මෙන්න මේකයි යථාර්ථය. ওই ටික දුන්නා. මේකයි ඉතින් හැටි. හරන් නවත්තනවා කියන එක බෞද්ධයින්ගේ වැඩක් නෙවෙයි. බෞද්ධය නවත්තන්නේ තමන්ගේ හිත තුළ තියෙන රාග දේශ මොහ සරණ. ඒ සරණ නැත ජයගත්තොත් බෞද්ධයන්ට තම තමන්ට නිවන තියෙනවා. ලෝකයාට ඔන්නම් තව තමන්ට ඔන්නම් ඒක කරගත්තා ඒක. බුද්ධහම අනුන් හදන්න තියෙන එකක් නෙමෙයි තම තමන්ට හැදෙන්න තියෙන එකක්. දැන් ඒකෙන් අනුන් හදන්න යන බුද්ධහම තමයි අද හදාගෙන දාගලන්නේ. උත්සාහ කරන්නේ. අනුන්ට උදව් කරන එක හොඳයි. හැබැයි අනුන් හදනවා කියන එක හිතිය දෘෂ්ටිය. ඒ දෘෂ්ටියට නොවැටි ඕනේ ඒ උදව්ව කරන්න. දහම උදව්ව කරන්න. තව මොනවා හරි අහන්න තියෙනවා නම් අවිනාශ කර්ම විපාක වලින් කියන දෙවියන් ඔව්. පුළුවන්කම තියෙනවා. තියෙනවා. දැන් යම් කිසි කර්මයක් කරනකොට ඒ බඳු උතුම්ම කාලයක් එනවා මේ බුද්ධෝත්පාද කාලය. මොකද යම් කිසි කර්මයක් කරපුවාම සීමා සහිත විපාකයක් ඒකට උරුම වෙන සීමා සහිත අසාධාරණයක් අපි කරලා තියෙනවා. මොන විදිහෙන් මේ ලෞකික කර්මයක් කළා. ඒක සීමා සහිත අසාධාරණ කාර්යයක්. මෙන්න මේ වෙලාවේදී ආනන්තරේ පාප කර්ම නොවන දේවල් වලට පුළුවන්කමක් තියෙනවා. අප්‍රමාණ කුසලයන් නගන්න පුළුවන් සාසනයක් තියෙන කාලෙක වන්දි ගෙවා ගන්න. අකුසලයක් කරපු කෙනෙකුට කරගත කුසලයකින් වන්දි ගෙවන්න පුළුවන්. දැන් අපි අතින් යම් කිසි අවඩක් වුණාම සමහරලාට ඒගොල්ලන්ට කියනවා මෙන්න මෙච්චර ගණක් වන්දි ගෙවපන්.
වන්දි ගෙවලා හිටන් අපි නිදහස් වෙනවා. අපි කරුවා සාධාරණයි. වන්දි නොගෙවුවොත් අපිට විඳින්න සිද්ධ වෙනවා. ක්‍රම දෙකක් වෙනවා. මේ ලෞකිකත්වයේ තියෙන නීතියත් ඔක එක්තරා මට්ටමකට පෙන්වු කරනවා. වන්දි ගෙවලා නිදහස් වෙනවා නැත්නම් හිරේලා ගිහින් වෙනවා. දැන් ඔයක එක්තරා මට්ටමක දෙයක්. ඒ වගේ මේ ලෝකාධිකරණය තමයි මේ අපි මේ හැම කෙනෙකුම පොදුවේ බහැලා ඉන්නේ දැන්. කර්මයේ විපාකයේ කියන දෙන යම් රටාවක් තියෙනවා මේක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ලෝකාධිකරණය. මේකෙදිත් ඔය හා සමාන ක්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි මේකෙදි සිද්ධ වෙන්නේ හිරේ දාන කණ්ඩ දෙන එක ඇදලා හිරේ දානවා කියලා කරන්නේ. ඒක නෙමෙයි ඒ වන්දි. දුක්ඛිත විදියට හරි හම්බ කරලා කවදා හරි ගෙවලා ඉවර කරපන්. කරපේ කරවන්දි. දැන් ඒ කතාව අද ඒ විදිහට ගන්නවා නම් එහෙම හිරේ දාන මනුස්සයාට. හිරේ දාගෙන ඒ මිනිහකින් කුලී කරවල හරි වැඩ අරගෙන යාළුවව හම්බ කරගත්ත මුදලින් අර වන්දිය ගෙවිලා එනකම් මිනිහා නිදහස් කරන්න නැහැ කියන එකයි අද ඒ විදිය. විය යුත්තේ. නමුත් අද කරන්නේ හිරේ දානවා කියලා මිනිහට අනුපිය ගෙනහලා කණ්ඩ බොල්ල දීදී ඉඳලා හිරන් යා නිදහස් කරලා යවන්නේ. ඒක නීතියේ තියෙන දුර්වලකම. නමුත් අර නියම විදිහට ලෝක ධර්මයේ ලෝක නීතිය කියන එක. ඒ જાතියේ දුර්වල විභාගයක් නෙමෙයි දෙන්නේ. Taman ලෝකේදී යම් අවැඩක් කළා නම් ඒ අවැඩ සංසිඳවන්න තමා ණය ගෙවන තුරු බේරෙන්න බෑ. ඉන්න. ඔව්. අපල කාලය කියලා තියෙනවා කාලයක්. දැන් ඔව් දැන් මෙහෙමයි තියෙන්නේ. අපල කාලයක් කියලා වචනයක් තියෙනකොට ඒකේ තියෙනවා යමක් පරිදි අන්න ඒක තමයි සමානාන්තරය කියන්නේ. සමානාන්තරයේ සම අන් අන්තරයක්. නෑ අපි විසින් කරපු යමක් ඇත්නම් ඒක විපාකයට ඇදලා ඉන්න. ඊට සමාන පරිසරයක් ගොඩ නැගිය යුතුයි. ඒක ගොඩ නැගින්න ඕනේ කොහොම හරි. මෙන්න මේ ගොඩ නැගින පරිසරය තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තුලින්. ඒකට ගැළපෙන කාල පරාසයකින් ඒ රටාව පෙන්ලා තියෙන්නේ. මෙන්න මේ කාලේ මේ දසාව වෙනවා, ඒ කාලේ ඉන්නේ මේ දසාව ආදි වශයෙන් විග්‍රහ කරලා යනවා. ඉතින් මේ වගේ දසා ක්‍රමයක් පෙන්ලා තියෙනවා. දැන් අපල සපල මේ දෙකටම එන කාල 10ක් තියෙනවා. ආපු කාල 10ක් නිසා 10ක් ආපු වෙන දස ආව දසාව. දසයක් එන හැටි තමයි දසාව. දස කුසල කර්මයක් කර්මපතයක් කරපුවාම ඒ 10 ආව හැටි දැක ඉරිසිවලු 10 ආවේ මෙන්න මේ කාලවල මෙන්න මේ පරිසරයටයි කියලා. ඒ පටන් ගත්ත තැන පටන් 10 ආපු හැටියට කාල 10 බෙදුවා. බෙදලා ඉවරලා එහෙනම් මෙන්න මේ කාල දෙකේ මෙන්න මේ 10න් ආපු හැටියට එනවා. 10 ආපු හැටියට දසාව බෙදුවා. එතන දසාව. දස පුණ්‍ය ක්‍රියාවලින් 10 වෙන කාලේ ඒකත් ඉන්නේ හොඳ පැත්තට. දස අකුසලයෙන් ඉන්නේ නරක පැත්තට. ඒක දෙකේ ඉන්නේ 10. එහෙනම් ওই දෙකේම දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් නරක පැත්තට දසාව. ප්‍රාණඝාත 10යි. 10න් එකක්. අබේදානිය දෙන්න පුළුවන් ඒ 10ම ප්‍රාණඝාතයේ මුල් කරගත්ත එකේ හොඳ පැත්තට. ප්‍රාණඝාතයේ මුල් කරගෙන ඉන්නවා හිංගි හිංසායන යම් කාලයක් ඇද්ද? ඒ 10න් ඒක ආපු කාලෙට කියනවා ඒ දසාව. 10න් ආපු එක. ඔය ආපු කාලේදී අපි කරලා තිබෙන හොදක් හෝ නරකක් නා. දසාව හොඳයි දසාව නරකයි කියලා නම් කියන්නේ ඔය ක්‍රමයටම. නේද? සියලු දසාවන් සියලු අයට නරක හැටියට පෙන්නලා නේ. සමහර කාලයක් එක්කෙනෙක් ගහ පිහිටිය මනෝ හොඳයි. තෙනසුරුගේ දසාව කියනවා. තෙනසුරු දසාව නරකයි කියනවා. නමුත් තෙනසුරු දසාව හොඳ හිටපු කෙනාට කෙලවරක් නැතුව හම්බ වෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හෙනේට හුරු වෙන්නේ නැන අනු විනාශයට කටයුතු කරන. ඒ කොටස ආපුහම අන්න ප්‍රාණඝාත දසාවක් ආවා. ඒ 10න් එකක් එනකොට ඒ විනාශයට හුරු වෙන පැත්ත වළක්වලා දීපු කට්ටියගේ එකත් එන්නේ ඒකේ හොඳ පැත්ත. දැන් යන මාරක බාධක මැද්දේ මාරක බාධක වලින් වළක්වලා දීලා හොඳ පැත්තක් ලබා දෙනවා. අනේ තෙරසුරුගේ හොඳ කාලේ. එහෙම නැත්නම් අපි කරලා තිබෙන මාර්ග බාධක නම් දීලා තිබුණේ. ඒ කාලේදී අපිට එනවා නරක පැත්ත. ඔය හැම එකකම ස්වභාවය ඒකයි. කුඩා දරුවා බොහොම චාරිත්‍රවත්ව, සුචාරිත්‍රවත්ව හදන්න පිරිසක් උනන්දු වෙනවා. කුඩා දරුවා දුසිරිතට ලක් කරන්න කට්ටියක් උනන්දු වෙනවා. දැන් බුද්ධ කියන්නේ පොඩි එකාගේ කාලේ. පොඩි අයට ආධාර උපකාර කරපු කාලේ ස්වභාවය. පොඩි එකාට හරි හම්බ කරගන්න බෑ. කණ්ඩ බොන්න දෙන්න ඕනේ. අපෝපස්ථාන කරන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය විදිහේ හටසුරු කරනවා එක්කනේ. ඒ පොඩි එකාගේ දුර්වල අවස්ථාව බලලා උගෙන් අයිතු ප්‍රයෝජන අරගෙන දුච්චරිතයට පොළවනවා තව කෙනෙක්. මේ පොඩි එකෙකුට කරුවෝ වැඩ සහ හැවැර දෙක. මේ පොඩි එකා කිසිම දසාව තමයි බුද්ධ දසාව.
මේ බුද්ධගේ කාලේ ආවම අර දුච්චරිත කරපු පාප කර්ම කරපු කෙනෙක් ඒ කාලේ ආවොත් ඔහුට සිද්ධ වෙන්නේ බුද්ධගේ නරක කාලේ ලැබුවා. හැම එකක්ම කරදර වෙනවා. අර සුචරිත කරපු යහපත් කරපු ගුණයක් එහෙම ආව නම් ඒ කාලේදී ඔහුට බුද්ධ දසාව යහපත් කියනවා. යහ පිහිටීම යහපත්ව වෙහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පෙන්නනවා මෙන්න මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි. මෙයාට මේ බුද්ධ දසාව නරක කාලයක් වෙනවා. මොකද මෙන්න මේ ගහ පිහිටීම අනුව පිහිලා තියෙන්නේ. බුද්ධ පිහිලා බුද්ධ රායිති ශේත්‍රයේ මෙන්න මෙතනයි පිහිලා තියෙන්නේ. ඒක 6 වැන්න. ඉතින් ඔය වගේ එකින් එකට පෙන්නනවා. 8 වැන්න. ඉතින් ඔය වගේ නරක ඒවා එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් මොකද ලෝකයේ අතමුලක් වේ දකින්න ඉරිසිවරුන්ට පුළුවන්. විපාකයේ ඵල දෙන්නේ මේ ලෝකයේ තුල නිසා. මේ ලෝක ක්‍රියාකාරීත්වයේ බෙදලා තිබිච්ච ආකාරයට බෙදලා. මෙන්න මේ ආකාර කර්මයක් කළොත් මේ විපාක වශයෙන් මේ ලෝකේ මේ தත්තර එන්නේ මෙහෙම කර්මයක් කරපුවාමයි. අනේ කර්ම හේතුඵල දැකපු ක්‍රමයක්. ලෞකික පටිච්චසමුපාද ක්‍රමයක් දැකලා තමයි ඒ ඉරිසිවරුත් ඕක වෙතිවි. ලෝකෝත්තර අන්දමේ පටිච්චසමුපාදයේ හරියට විග්‍රහ කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ. මේ පටිච්චසමුපාදයේ පෙන්නපු කාරණා 12ම තමයි අපිට ලග්නේ ධනස්ථානේ එකින් එකට කියනම ඔය රවුම් වෙන්නුවේ ඒත් ඔය ටිකමයි. වික්‍රමස්ථානේ, මේ ආයස්ථානේ, ඉතින් ඔය ආදි වශයෙන් කෙනෙක් පෙන්නගෙන ආවනේ. පුත්‍රස්ථානේ, රෝගස්ථානේ, කුටුම්බකස්ථානේ, මාර්ගස්ථානේ. ඒකට හේතුඵල ධර්මමයි පෙන්නලා තියෙන්නේ. ලෞකික වශයෙන් ගෝචර වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ඔය පටිච්චසමුපාද කියන වචනේ තිබුණා. ඔය වචනේ ලෞකික අර්ථයක් තිබුණා. මේක ගැඹුර පෙන්නලා බුදුරජාණන් වහන්සේ පින්නේ ඕක නෙමෙයි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕක මේ සසර දුකට එන්නේ මෙන්න මෙහෙමයි. සසර නිදහස් කරන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඕක ලෞකික වශයෙන් දුකට හේතුව මේකයි ලෞකික වශයෙන් දුකෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියන එක තමයි ලෞකික වශයෙන් පරිසම්පාදේ. අවිද්‍යාපච්චය කියන එකේ තමයි නමට ආවේ. හැබැයි අවිද්‍යාව කියලා ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ සසර ගමන කෙලවර කිරීමයි මේ විද්‍යාව කියලා දැක්කේ නැහැ. ඒගොල්ලෝ අවිද්‍යාව හැටියට දැක්කේ පව්. විද්‍යාව හැටියට දැක්කේ පින්. පින් පව් දෙක මුල් කරගෙන තමයි ලෝකේ පරිසම්පාදයේ කාලය ආවේ. අවිද්‍යාපච්චය සංඛාරා කියන දේ ඒගොල්ලෝ අරගත්තේ. පව් කරන අයට පාප සංඛාර වෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ මත. අවිද්‍යාපච්චය සංඛාරා විග්‍රහ කරන්න කියලා තත්ත කතම අවිද්‍යාපච්චය සංඛාරා පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපච්චය අයං උච්චති අවිද්‍යාපච්චය සංඛාරක ධර්මයේ විග්‍රහ කළේ දා ගැඹුරට බහැලා. ඉතින්දී ඒගොල්ලෝ අර සංඛාර වලින් පුණ්‍ය සංඛාර හැටියට ගත්ත ඒවා. අවිද්‍යාවේ කොටසක් හැටියට දැම්ම බෞද්ධ යථාර්ථය දැනගෙන. කුසල මූලපච්චය සංඛාරක නිවන් මාර්ගට හේතු වෙනව වැඩ පිළ වෙන් කළා. මේක ගැඹුරට පරිසම්පාද විග්‍රහ කිරීමෙන් ලැබිච්ච දෙයක්. මේ ලෞකික පරිසම්පාද විග්‍රහ චක්‍රය තමයි ඒ තියෙන්නේ මේ කේන්දරයකින්. ඔව්. කේ කියන වචනයෙන් පෙන්නන්නේ ඡය වෙලා යන. ඒ වගේම පහත් බවටපත් වෙන. අන් කියන්නේ ආහාරය. දර කියන්නේ දරනවා. කේ අන් දර කියන්නේ පහත් බවටපත් වෙන ආහාරය දරපු හැටි. කොහෙද පහත් බවටපත් වෙන්නේ? සසර ගමන් කරන තාක්කල් පුද්ගලයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගමන් කරන්නේ පහත් වෙන. කේතන. කේ අන් තමයි භාවිතා කරේ. ඒක තමයි දැනෙන්නේ. මේ කේ අන් දරාගෙන ඉන්න තාකල් කේන්දරයෙන් බේරෙන්න බෑ. සතර සැරිසරන සියලු සත්ත්වෙටම කේන්දරයක් තියෙනවා. කවදා හරි ඔය කේන්දරය පුච්චන්න ඕනේ. නිවන් දකින්න. ඒ කියන්නේ කොල කැල්ල පුච්චලා හරියන්නේ නැහැ. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන සතර ගමන්ට හේතු වෙන රාග, දේශ, මෝහ කියන පහත් ආහාරය. දරන්න නැතුව ඉවත් කරව දාට, දවා හැරව දාට. ඔහුගේ කේන්දරේ පිච්චුණා. එදා නිවන් දැක්කා. හරියට ඉරවත් වුණා. අරිහතුන් වහන්සේ නියම විදිහට කේන්දරේ පුච්චවගේ. කොල කැලි පිටුවර කවදාවත් නිවන් දකින්න බෑ සම්මාදෘෂ්ටික වෙන්නත් බෑ. කේන්දරේ පුච්චන එක සම්මාදෘෂ්ටිකයි. හැබැයි කොල කැලි පුච්චන එක නෙමෙයි. සසර පැවැත්මට හේතු වෙන කාට ගන්නේ රාග දේශ මොහ කියන ආහාරයේ දරනවන. අන්නේ ආහාරයේ දරන එක පුච්චලා හැරියන කෙනාට නියම විදිහට කේන්දරේ විච්චෙනවා. අන්නේ කේන්දරේ පුච්චගත්තොත් අරිහත්ත්වයටපත් වෙනවා. සම්මාදිට්ඨිකත් වෙනවා පුච්චන්න පටන් ගත්තාම පටන් පුච්චලා කියලා උනාට පස්සේ අරිහත්. ආයි සතර ගමන ඉවරයි. කේන්දරේ ඉවරයි. කේන්දරේ වෙනවා උපත ඉවරයි. උපතක් තියෙන හැම කරම කේන්දරයක් හැදෙනවා. කොලයක ලිව්වා නැත ඔහුගේ කේන්දරයක් තියෙනවා. ඒකත් හොඳ ලස්සන නිරුක්ති වලින් දකින්න ඕනේ එක. මේක යථාර්ථයෙන් තෝරගන්න ඕනේ. දැන් ඒත් ඒකම තමයි එන්නේ. දැන් හඳහන කියන වචනේ පෙන්වන්නේ. අපි විසින් හන හේවත් විනාශයට හේතු වෙන දේද අපි හදා ආවේ. හැඳිනගෙන ආවේ. හඳහන. ඒත් කලේ ඕකම වචනේ කොයි එකක් නිරුක්ති එකක් එන්නේ. නිරුක්තියෙන් බලනකොට අර්ථ එකක් එන්නේ. හන කියන්නේ විනාශය. ඉතින් හඳ කියන වචනේ කියන්නේ හා අඳ හන.
හඳ බවින් හා වුණා නම් හන හේවත් විනාශේ. ඒ තාකල් හඳහනක් තියෙනවා. මේ හඳහන පිටුව ලෝභය අන්දයි, ද්වේෂය අන්දයි, මෝහය අන්දයි පුච්චල ඉවර කරලාට හඳහන පිටුව. ලගින්න දැන්. මේ කොහෙද läග්ගේ මෙච්චර කාලේ? läග්ගේ යම් තැනකද ලග්නේ ඒක. පෙර භවයේ මරණාසන්න වෙනකොට කොහෙද läග හිටියේ? läගපු දෙයට අනුකූලව läගපු දෙයට ලග්නය කරගෙන ඉතින් උපදිනවා. ඒක ලග්න වෙලා උපදිනවා. ලගිනේ දැන්. ඉතින් යා උපන් වෙලාවේදී ඒක අරගෙන බලපුවාම ඉස්සරහා උපන් කොටුව බලපුවාම ඒකේ යම් ගහචාරයක ලක්ෂණයක් පිළිලා තිබුණාද? එයා läගලා තින්නේ බඳු ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ මොනවද ග්‍රහණය කරලා තියෙන්නේ? ග්‍රහණය කරපුවා තියෙනවා. ඒක නම පිටු ග්‍රහයක්. ග්‍රහයගෙන් බලා ගන්නවා එදා ග්‍රහණය කරගෙන හිටපු එක. යමක් ග්‍රහණය කරන්නේ යම් ස්වභාවයක läගලා හිටියනම්. ඒ ස්වභාවය උතන පේනවා. ඔව්. ලග්නය සහ ග්‍රහය. දැන් ඒ දාලා තියෙන එකට පෙන්ලා තියෙන්නේ ලෝකෙට විච්ච හැඩතලයක්. දැන් යම් කිසි ග්‍රහ වලල්ලා තියෙනවා නම් ග්‍රහ චක්‍රය පිළිපුවාම ග්‍රහ චක්‍රයේ දිහා බලනකොට ඒකෙන් දැర్శණය වුණා යම් කිසි සතෙක්ගේ රූපාකාරයක්. ඒ රූපාකාරයේ බෙල්ලයිදී ගති ලක්ෂණයක් තියෙන නිසා. දැන් මකර කියන වචනේ දැන් ආධාර ගත්ත අපි දකින්න නැති සතෙක් නෙවෙයි කියන්නේ. අපි දැක්කේ නැද්ද සත්තු නෑ කියන්නේ කොහොමද? ඔය කියන්නේ. එක එක කාලවල එක එක ಜಾති සත්තු විතර තියෙනවා. මේ සතුන්ගේ ගති ලක්ෂණ. ඒ läගපිට නැහැ ඒ කියන්නේ රාශිය තියෙනවා. රා කියන්නේ හැරිසරනවා. ආශිය කියන්නේ ආශ්‍රය කරපු කෙනා. අපි හැරිසරමින් කොහෙද ආශ්‍රය කළේ? ඒක තමයි රාශිය. මේ ලග්න රාශිය. ආශි රාශි. හැරිසරීමේ සඳහා ඇසුරට ගත්තේ රාශිය. läග්ගේ එතන නම් ඒක ලග්නේ වෙනවා. නොයේ රාශිය වල අපි හැරිසරනවා. ඕකේ එකක ලගිනවා. ඒකම සම්පූර්ණ සංඛාර විග්‍රහයක් ඔය තියෙන්නේ. ඒකයි. සංකේතයක් පෙන්නනවා. අවිජ්ජාපච්චය සංඛාරා කියන එක තමයි අපි රැස් කරගත දෙන රාශිය. අනික තමයි läග්ග තැන. ඒක තමයි ලග්නේ වෙන්නේ. මේ ලග්නේ දකින්න පුළුවන් පෙර භවයේ කෙබඳු සංඛාරයක් ගොඩනගලාද මෙතෙන් ආවේ. හරියට කේන්දරය හදා ගන්න පුළුවන් නම් දැනගත්ත හැකි පෙර භවයේ කරලා තියෙන වැඩ පිළිවෙල. මෙන්න මෙහෙම එකක් වල තමයි මෙන්න මේක ග්‍රහණය කරගත්ත උන් ගති ලක්ෂණ නිසා තමයි මෙතෙන්ට ආවේ. මොකද හරි ගැඹුරු විග්‍රහ ලෞකික විග්‍රහ. ඔය නිවන් දකින්න අවශ්‍යව නෙමෙයි. නමුත් මේවා තේරුම් ගන්න වැදගත්කමක් තියෙනවා මේ බුදුදහම කියන්නේ. නිවන් දකින්නම තියෙන එකක් නෙමෙයි සියලුම ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රශ්න විසඳපු එකක්. පටිච්චසමුපාදය කියන්නේ. හර සම්පූර්ණයි. දැන් මේ ලෝකේ පවතින අයට දුකක් ඇද්ද දුකට හේතුවක් ඇද්ද නැති කිරීමක් ඇද්ද නැති කරන මගක් ඇද්ද ලෞකික වශයෙන් ඒකත් ඔගේ තියෙනවා. ලෝකෝත්තර වශයෙන් සදාහතම දුකක් අඳුරගත යුතුද ඒ දුක. ඒ දුකට හේතුවක්. සදාහතම දුකෙන් නිදහස් වීමක්. සදාහතම දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒකත් ඔගේ තියෙනවා. ඔය කාරණා දෙකම පටිච්චසමුපාදෙට තියෙනවා. මේ පටිච්චසමුපාදයෙන් තෝරාගත්තාම මේ මුළු ලෝකෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ලෞකික අභිවෘද්ධියක්. ඒ වගේම මෙතෙන්දී නිවන. ඒ වගේම මේ දෙක අතර තිබෙනා වූ යම්කිසි සුගතියක් ඇතනම් සුගතියට යන හැටි දෙදෙන පවත්වන හැටි. මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න වලට උත්තර ටික ඔක්කොම තියෙනවා පරිත්‍යාගපාදේ. තෝරා ගන්න බැරි කමයි තියෙන්නේ. ඔයින් අහ කරපු ධර්මයක් කතා කරන්න දෙයක් විද්‍යාවක් ලෝකෙම. ලෝකේ සෑම විද්‍යාවක්ම පරිත්‍යාගපාදේ තුලින් කතා කරලා. හැබැයි එන්න මහා සාගරය වෙන්නේ පරිත්‍යාගපාදේ කිව්වේ ඒකයි. නුවණේ මට්ටමට තමයි පරිත්‍යාගපාදයෙන් ඔය වටහා ගන්න පුළුවන්. ඒකයි ඥාන මට්ටම. ලෞකික ඥාන දෙකේම මේ මුල දැකලා තියෙනවා. ඔව්. අවසානයේ තමයි දැකලා. අන්න ඒකයි. දැන් මුල හදාගත්ත හැටි පේන හරිය පේනවා. මුල පිරිසුදුයි කියන එක හැමදැනම දැක්කා. ඔව් ඒකයි. ලෞකික වශයෙන් පිරිසුදු භාවය දැක්කා. ලෝකෝත්තර පවිත්‍ර භාවය ඒත් දැක්කේ නෑ. ලෞකික පැවැත්ම අරයි යනකොට ලෝක සත්‍යය ගෙනියන ක්‍රමයක් තියෙනවා. අතර කේන්ද්‍රේ පාණේ කියන එක. ඒකත් ඔයකමයි අරගන්න ඕනේ. අපි මේක විග්‍රහ කළා එමුකෝ. දැන් ලෝක සත්‍යය මේ ලෝක පරිේශනයක් කරනකොට රාග, දේශ, මෝහසහගත පරිේශනයක ඉදිරිය ඉන්නේ. දැන් මේ ලක්ෂණ තියෙනවා එක එක සතාගේ ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය සැරිසරන ක්‍රියාකලාපයේ ගෙනියන ක්‍රමය.
දැන් මේස රාශිය කියලා අපි එකක් කියනවා. ඔහු ඇසුරු කරලා තියෙන්නේ. එළුවගේ වැඩපිළිවෙල. මොකද උගේ ස්වභාවය හැමතැනම ඕනම කරකස ඕනම තැනක යන්න පුළුවන්. ගිහිල්ලා පළදාව කොළදාව කඩාගෙන කනවා. මේ තමයි එළුවගේ ස්වභාවය. මෙන්න මේ වගේ ඕනම තැනක මේ ලෝකේ ගැන කඳු හේල් ගැන පරීක්ෂණ කරමින් එක්තරා පිරිසක් නිතරම ගැවසෙනවා අර එළුවා වාගේ වැඩ කරමින්. මොකද පරීක්ෂණ කරන්නේ? අනික් කෙනා පැත්ත දාලා තමන් පළවෙනි වෙන්න පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණ වලට මුල ඕකයි. හැමතැනම පරීක්ෂණ කරන්නේ ලෝකේ අනිකට වඩා ලෝකයක වෙන්න ක්‍රමයක් හොයාගන්න. අනු එළනවා. මානයක් හදාගන්නවා. අනේ එළු මානෙ. එළු ගතියෙන් කටයුතු කරන පුද්ගලයා ලෞකිකත්වයේ තුල තියෙන රාග දේශ මොහයන්ට කොටු වෙලා කරන කටයුත්තක එක්තරා පිරිසගේ වැඩපිළිවෙල. අපි මේෂ කිව්වේ ඔබට. අන්න අපි මේ සතර පැවැත්මේ අල්ලාගත් එක රාකිය. තව කෙනෙක් මොකද කරන්නේ මොන හරි ශාස්ත්‍රීයත්වයේ බලාගෙන සුඛෝපභෝගී වෙන්න වැඩ කර ගන්නවා. වෘෂභ කිව්වේ කිරිහරක. කිරියෙල දෙන්න වෘෂභ කියනවා. අනේ වෘෂභ කියන ගති ලක්ෂණේ අරගෙන ශාස්ත්‍රීයත්වයේ ගොවිතැන්පත් ඕවෙන් අරගෙන ජීවුණා කියලා සැපසේ ජීවත් වෙන බලාපොරොත්තු වෙන තව කොටසක් වැඩ කරනවා. ඒකත් ලෞකිකයි. මෙන්න වෘෂභ ගති ලක්ෂණ. වෘෂභ උපමා කලේ ඒකයි. හරකගෙන් ගන්නේ ඒව බැරෙන්න. ලගිනවා මඩේ. එහෙම නැත්නම් පහත් තැන් වල කනවා. කාලා හිටන් සුඛෝභෝගීව ඉන්න කිරිටිය ගන්නවා. හරේ කාපු ගති ලක්ෂණ ඒකත් ගැලපෙනවා. ඉතින් අන්න අපි ලැබුවේ තව තැනක්. ඒක නම් ලැග්ගේ අපේ ලග්නේ වෘෂභ ලග්නේ වෙනවා. අර පරිේශන මට්ටමක ලැගලා ගලන් සංසාරේ හිටියේ පෙර භවයේ හිටියේ එයාගේ ලග්නේ මේස ලග්නේ වෙනවා. ලැබෙතන. ලැබෙව හොයාගන්න හැම. තව කොටසක් ඉන්න උන්ට වෙන එකක් අත් නැහැ උන්ට ඕනේ මයිතුනේ. කාම මයිතුනේ හොයා පස්සේ යනවා. එහෙම ජීවිතයක් ගත කරනවා කට්ටිය. ඒ ගති ලක්ෂණයට තමයි läගගෙන මිතුන උනේ. තව කෙනෙක් ඉන්නවා කවුරු මොනවක් වත් හරන්නේ තමන්ගේ ගමන යන්නේ තමන්ට ඕන විදිහට නමුත් හරි මගට නෙමෙයි හරහට යන්නේ. වැරදි වැද. හරස් ගමන් යන ගති ලක්ෂණය තමයි කටක. ඔකට හේතුව හැම වෙලෙම තමන්ගේ හිතේ තියෙන කැමැත්ත. තමන්ගේ කැමැත්ත ඉඩ දුන්නා ඇත්ත කොච්චර තිබුණත් කෙලින් යන මාර්ගය හොයාගන්න බෑ. කෙලින් යන මාර්ගය අවංකයි පිරිසිදුයි. නමුත් කාමසහගතයි ඇදයි හරස් මාර්ගය. මේ සඳුර තැන දීලා ඡන්දයාගේවත් හිතට තැන දීලා හරස් අතර යන නිසා කක්කුට්ට තමයි උපමාවට ගත්තේ කටක කියලා ලග්නේ. ගති ලක්ෂණය දුන්නේ සඳුට. මේ කටකේට සඳු අදුක. අයකට ගත්ත ආකාරය. මේසේට පූජාධිපති. පූජා කියන්නේ තරංකාරී. ඉතින් අයුධියන් හටන් කරන්න අනිකත් ඇය ගන්න තමයි කඳු හේල් පහු කරගෙන අරවම හොයා පරික්ෂණ කර හැමතාම ගත කරන්නේ. ඔබට. සත්න මුල් කරගෙන. ඉතින් මේස පූජටයි. එන හැටි වань එකින් එක අකස් වෙලා නැහැ. මේ වෘෂභ කියලා කියනවා සැප සම්පත්. සැප සම්පත් සිගුරුටයි. මේ වෘෂභ රාශිය සිගුරුටයි. ගති ලක්ෂණ අනුව රාශි බෙදෙන්නේ. බුධ හැමිලීම දැන් මිතුන කියන්නේ මෛතුන සේවනයේ දරුවත් එක්ක සම්බන්ධයේ දරු පරපුර සම්බන්ධයයි මෛතුනයි දෙකේ ආසන සම්බන්ධතාවය බොහොම තියෙනවා. මෞතුනේට ගියොත් හම්බෙන්නේ දරුවෝ. දරුවාගේ සම්බන්ධ දරු ගති ලක්ෂණයට සම්බන්ධයි. ධාරක ප්‍රේමයක්, මෛතුන සේවනයත් ඔය ඔක්කොම වැටෙන්නේ ඒ හැංගීම් බර පැත්ත. ඒ පැත්ත නිසා මිතුන බුදරයි. අනේ ගති ලක්ෂණ. හරක හැංගීමට අදින සඳුටයි. ඊට සිංහයා වගේ ජීවත් වෙන්න තව කට්ටියක් බලනවා ලෝකේ මහ ගරණාදී කරන ලෝකෙකට තේජස් පතුරු වගේ. ඒ මේ ලෞකිකත්වය ඇතුළේ තව වැදෙමින් හැදෙන ක්‍රමයක්. ඒක තමයි රාශිය සිංහයා වගේ ඉන්න හදනවා. ඒක තේජස්වී රවිටයි. සූර්යයා වගේ ඉන්න හදන හින්දා. වань ගති ලක්ෂණයට අනුකූලව අයිතිකාසිකම් ග්‍රහයට දීලා තියෙන හැටි. ග්‍රහණයේ ස්වභාවය මොකද්ද? ගති ලක්ෂණයත් ඒ වගේ. වාසය කරව පසුතලයක් ඊට අනුකූලයි. ඊට පස්සේ අනික තමයි කන්‍යා. ස්ත්‍රී ලක්ෂණයන්ට ස්ත්‍රී ඇසුරට කැමති. ස්ත්‍රී ඇසුරේ ඉන්නවා. ඒක අර රාදුරු ගති ලක්ෂණේ සුන්දර ලෝකයක් මවාගෙන ඉන්නේ බුදටයි. මිතුනත් බුදටයි. මේස උසව මිතුන කටක සිංහ කන්‍යා. කන්‍යාව බුදටයි. මේ අයිති ඒ විදිහින්. ඊට පස්සේ තියෙන්නේ තුලා. තව කොටසක් ඉන්නවා හැම වෙලෙම සංසන්දනාත්මකව බල
Tamanට අවශ්‍ය වෙන විදිහට පාඩු නොවන විදිහට කටයුතු කරගන්න. Tamanගේ වාසිය බලාගෙන මේක මෙහෙම කළොත් මට පාඩුයි. මෙහෙම කළොත් ලාභයි. ලාභය බලාගෙන තුලණය කරමින් කටයුතු කරනවා තුලා. අන්නේ ගති ලක්ෂණේ තුලාවටයි. එතකොට එකිනෙකට යන ආකාරය. මේ රින්ග කන්නේ තුලා. අනිත් තමයි කුච්චික කිව්වේ. එතකොට මේස උසව මෙතන කරක සිංහ කන්නේ තුලා. දැන් කුච්චික හැමිලීම. ගෝනුසගේ ස්වභාවය. තමාගේ තරහෙන් තමාම මැරෙනවා. කටුවක්සලහ තමාගේ ඔළුවේ ගහ ගන්නවා. ගෝනුසල තරහ ගියා. තමාගේ විස තමාට වැදිලා මැරෙනවා. ඒ වගේ හැමිලීම මාරක ස්ථානයේ හැටියට පෙන්වනවා අටවැන්න. අතුලනීය කරන එක තමයි කුට්ටුම්බක ස්ථානයේ හේවා තමන්ගේ පිරිසට සමව බෙදා ගන්න අනිකාගේ වෙන් කර ගන්න මේ ආදි වශයෙන් ගත්ත ඉතින් තමයි හත් වෙන්නේ. අට වෙන මාර්ග ස්ථානයේ තිබ්බේ ගති ලක්ෂණේ වුච්චික. හැරපරස ගති ලක්ෂණේ විහ වෙන ගති ලක්ෂණේ තමයි එතන ගත්තේ. ඒතර එතනින් හට ගත්තාම 9 වෙනිට ගියාම ගත්තා දුන්නකි තමයි එතන වෙන්නේ. එතන 9 වෙනිට අරගත්තාම කියන්නේ පුණ්‍යස්ථානීය කියලා අපි ඔකට කියනවා. දැන් ඔතනදී විද දමන දෙකක් තියෙනවා. එකක් තමයි විදලා බලනවා කියන විද්‍යාව. විද්‍යන අර්ථයෙන් තමයි දුන්නේ කලේ යමකට විදින එක. එතන අරගත්තේ අර්ථය මොකද්ද? විද්දොත් තමයි ඇතුලේ තියෙන එක දකින්නේ. විද බැලීමට කියනවා විද්‍යාවෙන් බලනවා. විද්‍යාවෙන් බැලුවොත් තමයි පිනපව තෝරගන්නේ. හොඳ නරක තෝරගන්නේ. අන්න හොඳ නරක තෝරගන්න ස්ථානීය පුණ්‍යස්ථානීය වුණා. ඒක ධනුවෙන් කරන වැඩේ ඉතින් අරගත්තා. එතනින් ගත්තට පස්සේ මමත්වයෙන් තමයි මේ ලබා ගන්න මේ ලෞකිකත්වයේ ඔක්කොම කරගත්තේ. පින් කරගත්තෙත් ඒකට, අර ඔක්කොම කරගත්තෙත් ඒකට, උපක්‍රම කළෙත් ඒකට. එකතු කරලා එකතු වෙලා 10 වෙනිදාට ගත්තා එක. එතකොට මමත්වයේ කරා ලබා ගැනීමට කියනවා මා කරා ලබා ගැනීම මකරාගේ. මකරා. මමත්වයේ කරා යාමට කියනවා මකරා කරා යනවා. සංකේතය මකරා වුණා. එතකොට එතනින් අරගත්තට පස්සේ ගෙනහල්ලා හදලා ගත්තේ මමත්වයෙන් ගත්තේ රැස් කරලා තියාගෙන වත්කම් ඇති කරගන්නේ කලයට සම්බන්ධ කරලා පෙන්නනවා. කුඹ එකතු කරගන්නේ. එතනින් අරගත්තට පස්සේ මොකද කරන්නේ? කොච්චර හදාගත්ත තියාගෙන ඉන්න බෑ. ගමන ඇත්තල්ලා යන්න වෙලාවක් එනවා. එයාට සංසාර සාගරේ බීනන්න ඕනේ. මීනට ගියා. මාළුවට. දැන් මොනවා කරගත්තත් අන්තිමට චක්‍රය කරගලා තියෙන්නේ උපක්‍රමයෙන් හම්බ කර ගන්නවා, කපටිකමෙන් හම්බ කර ගන්නවා, ලාභකී ප්‍රහංසා ලබා ගන්නවා, භුක්ති විඳිනවා, ඔක්කොම කරනවා, එක්රස් කර ගන්නවා, ගහ මරා ගන්නවා. ඔක්කොම කරලා හිටන් එකතු කරලා ආයතරයක් ඒවා උපක්‍රම විදලා හිටන් ක්‍රම හොයා ගන්නවා, හදා ගන්නවා, හදාගෙන ඉඳලා ගොඩ ගහගෙන ඉන්නවා, දාලා මැරලා හිටන් සංසාර සාගරේ පීනනවා. ඔක තමයි කලේ. මේ ওই චක්‍රය තමයි ඔය 12 ආකාරයෙන් ගියේ. ලෝක සත්වයාගේ සැරිසරප ක්‍රමයේ මේක නිසා කවදා හරි මේ සක්වලක් හැදිලා හටගන්නේ මේ ග්‍රහ පිහිටිය. වෙන එක අපි හිතන්න විදියක් නැහැ. ග්‍රහ පිහිටීමට හේතුව අපි කරපු ග්‍රහණේ නා. ග්‍රහණය කලේ අපි ලෝක ධර්මතාවයට අනුව නා. අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන් වෙන ක්‍රමයක් අපිට තිබුණ නැත්නම් අපි සුවය හොයාගෙන ගිය ওই ක්‍රමයේ තුල නා. අපි යන්නේ දැනුත් ඒ ක්‍රමයේ මතු යන්නේ ඒ ක්‍රමයේ තුල. එහෙනම් ওই ක්‍රමයේ තුල පෙරත් ආව නම් පෙර තිබුණ චක්‍ර රටාවම තමයි දැන් යන්නේ. දැන් ඒක නම් ඒ රටාවමයි දැන් තියෙන්නේ. මතු අපිට යන්න තියෙන්නේ ඒ රටාවේ නම් මතු කවදාද හට ගන්නවා නම් හට ගන්න තියෙන චක්‍ර රටාව ග්‍රහ චක්‍රයේ විදිහට. වෙන එකක් හට ගන්න බෑ. ඒක ওই රටාවම හට ගන්න ඕනේ. එවිනේ එක එක සත්වයාගේ හැටි. මනුස්සයාට නෝ දැන් දසමාසයක් කියලා කිව්වත් ඒත් ඒ වගේදී. ඔය එකම තියෙන්නේ උතන. ඒ විස චක්‍රයේ ග්‍රහණය කිරීම නිසා හටගන්න චක්‍රයේ හැටි. මේ ග්‍රහණය කිරීමේදී යමක් මාධ්‍ය කරගත්තා නම් ඒක තමයි මනුස්ස මාධ්‍යය. සත්ත්ව මාධ්‍යය. ඒකට ආධාර කරන්නා වූ ග්‍රහවස්තු ඒවට උදව් දෙන්නේ. මේ උදව් දෙන එකෙන් දෙන්නේ උදව්. ඉතින් තව දෙනක සත්ත්ව හැදෙන්නේ නැහැ. ඉතින් මනුස්ස ලෝකයක් ඇත්නම් ඒක තමයි සත්ත්ව ලෝකය. ඒවට තියෙන ග්‍රහ ලෝකවල සත්ත්ව හිව්වට සත්ත්ව හම්බ වෙන්නේ නැහැ. සත්ත්ව ලෝකයට ආධාර තමයි ග්‍රහ ලෝකයෙන් තියෙන්නේ. ග්‍රහණය කරගත්ත හැටියට ප්‍රතිඵල දෙන්න තමයි ඒව සකස් වුනේ. ඉතින් දුරට අස් වෙච්ච නිසා තමයි දුර අස් වුනේ.
සර් කියන තමාගෙන් විසිවෙච්ච නිසා තමයි විශ්ව වුනේ. මේ විශ්වයේ දුරට අත් වුණා කියන්නේ තමාගේ ඇතුලෙන් දුරට ඈත් වුණා. මොනවද? ඔය ග්‍රහණය කරගත හොඳ ඒවා. හොඳයි නරකයි කියන දෙකේදී. නරක එකේ තියෙනවා මහා නරකට බැස්සහම පොඩි නරකත් ඈත් වෙනවා. ඊට වඩා විශාල නරකයකට බැහැගත්තොත් ඒ මට්ටමත් ඈත් වෙනවා. දැන් බයින මට්ටමේ විතරක් මිනිහෙක් ඉන්නවා නම් ඊටු ටික හොඳයි. ඒක ඉක්මවල ගහන මට්ටමට ගිය බැනීමේ නතර වෙන්නේ නැහැ. ඒක දුරස් කළා ගහන්න ගියා. තවත් දූෂ්‍ය වුණා. හැබැයි ගහනවට වැඩි තුවාල කරන්නේ නැහැ. තවත් දූෂ්‍ය වුණොත් ගහන මට්ටමේ නතර වෙන්නේ අතපය කඩනවා. තවත් දූෂ්‍ය වුණා. ඒක ගහන මට්ටම දුරස් වුණා. අතපය කන්න මට්ටමින් ඉන්නේ මරනවා. අතපය කරලා ඉන්න මට්ටමත් ඈත් වෙලා දුරස් වෙලා ගියා. ඔය ඔක්කොම විෂ කිරණ වශයෙන් ලෝකයේ විෂතයන් වශයෙන් ලෝකයේ දුරස්ව පිළිදෙනවා. ඔය අතර විදිහ හොඳ ඒවත් ඒක ඈත් වෙලා යනවා. ගහන්න නැතුව හිටපු හොඳ ගති ලක්ෂණේ ගහනකොට ඈත් වෙලා. ඒකත් දුරට යනවා. දුරට අස් වෙනවා. බනින් නැතුව හිටපු හොඳ ලක්ෂණේ බයිනෝට ඈත් වෙනවා. හොඳ ලක්ෂණේ ඒකත් දුරට යනවා. ඔය ක්‍රමයට විශ්වයට ඈත් වෙනවා. අපි ස්වෛරීව නැගී හිටලා කරපුවක් තියෙනවා. අනුන් එකලා එකතු වෙලා කරපුවක් තියෙනවා මේ හොඳ නරක දෙකේම. ওই දෙකම දුරට අස් වෙලා. සර් කියන තමන්ගේ විශ්වගත වෙලා. විශ්වේ පිහිටනවා. විශ්ව කියන්නේ සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමාගේ විසි වුණා. තමා ඇතුළු කරපු දේවල් කොයිතරම් දුරට විසි වෙලාද ඒ තරක් දුරට විශ්වය පිහිටනවා. ඒ විශ්වය තුල ග්‍රහ චක්‍රයත් එක්කලා ඒ ටික පිහිටනවා. ඒක තමයි ලෝක පිහිටින්නේ. සර් සහ විශ්ව. දැන් හතර කේන්දරේ පාළුව කියන්නේ toy ක්‍රමෙමයි. මොකද හතර කේන්දරේ පාළු දෙන්නෙක් ඉන්නවා. දැන් මේකෙන් එකයි තද ජ්‍යොතිෂයේ බොහෝ කොට භාවිතා කරන්නේ ඒකයි. හතර කේන්දරේ පාලන උමහා කාලකන්ණිය. ඔක තමයි අද භාවිතා කරන එකමදී. දැන් එක්තරා මහත්තයෙක් දවසක් කේන්දරයක් ගෙනහල්ලා ගම්පහ වැත්තේ මහත්තයෙක් මට දීලා කිව්වා මේ කේන්දරේ කියන්නේ මම ඉතල මහල්ලා නැහැ මොකද හිතෙන්නේ කියලා. මම ඒක බලුවා මට තේරෙන බැලුන හතර කේන්දරේ පාළුවේ. දැන් දක්ෂ ජ්‍යොතිෂඥයින් නම් කියන්නේ මේ හතර කේන්දරේ පාළුව මහා කාලකන්ණියගේ කේන්දරයක් කියලා. මම එහෙම කිව්වේ නැහැ. මම බැලුවා එයා කියන්නේ හොඳයි කියන ග්‍රහය පිළිලා තියෙන අනිත් චක්‍ර තැන් ටික. බලනකොට 11 වැන්නේ, 5 වැන්නේ මෙහෙම හොඳ තැන් වල පිළිලා තියෙන 9 වැන්නේ. පිළිලා තියෙන මේ ග්‍රහය ටික ගිහිලා ඔක්කොම. බැලුමට මෙයාට මම දැකලා තිබිච්ච ක්‍රමය අනුව නම් හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තියෙනවා. තමන්ගේ පියවරු වාගේ බාහිර ලෝකේ ඉඳලා තමා පෝෂණය කරන නිදහස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ කේන්දරය. මම යාට කියවා මේ බුද්ධිලා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අනික් අයට වඩා බොහෝම විශේෂ ඇති බුද්ධලෙක්, මහ වාසනාවන්ත බුද්ධලෙක්. අනුන් හරි හම්බ කරලා දෙනවා පියෙකුට වාගේ දරුවෙකුට වාගේ සැලකමින් අනික් අයගේ සැලකුම් ලබන මෙන්න මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන જાතිය කෙනෙක් වෙන්න ඕනේ මේක. නැක මේ කොහොමද ඒක කිව්වේ? අර වෙන එකක් ඕනේ මේක මෙච්චර කල් මේ කේන්දර බලන කෙනෙක් නොකියපු දෙයක්. ඕකේ මොකුත් පේන්නේ නැද්ද මහත්තයාට මේ කියලා වයින් අහනවා. ඔයගේ හතර පොළ ගැන. මොකද පේනවා. කවුරුවත් ඇහුවා නැහැ මේ හතර කේන්දර පාළුවේගේ කේන්දරයක් මේ කාලකන්ණිය කියන්නේ. හරි ඒක හරියටම හරි එහෙම තමයි මට ගිය තැන් වල කිව්වේ. දැන් ඒකයි මෙහෙත් බලන්න ආයේ. මම මේ ජෝතිෂය පිළිගත්තේ නැහැ. ඔය කතාව උඩ. දැන් මට ඒ මහා ප්‍රශ්නයක් මතුවුණා. දැන් ජෝතිෂය පිළිගන්න වෙනවා. මොකද පිළිගන්න වෙන්නේ? මේක මේ කියපු කාරණේ අනුව මේ කාලකන්ණියෙක් නෙමෙයි බව ඇත්ත. මෙයා හොඳ දැනීමක් ඉගෙනීමක් ඇතුව හිටපු කෙනෙක් ඇමරිකාවේ ඉඳලා ආපු එක්තරා සුද්දෙක්. මේ ඉස්කෝලේ යන කාලේ මෙයාගේ මේ ස්පෝර්ට් මීට් වැනි සෙල්ලමකදී මෙයා පළවෙනි තැන ක්‍රියාත්මක වෙන හැටි දැකලා මෙයා කලිසරකම දැකලා. මෙයා කෙරෙහි බොහොම හිත වැටලා තමන්ගේ දරුවෙක් හැටියට හදාගන්න දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන මුළු කෝටි ගානක දීපොළ ලියා දීලා මෙයාට එයාගේ දරුකම තියාගෙන. එක ගිහින්. දැන් මෙහි හදලා තියෙන මාලිගාවක් ආගියක් ඒ රට තාත්තට කියලා එයා කියන්නේ. ගමේ මේ ලංකාවේ තාත්තයි රට තාත්තයි. ඒ ළමයා කතා කරන්නේ ඒ දෙන්නට තාත්තා කියලා. ඔය විදිහට. දැන් ඒ තරම් මහා විශාල ධනස්කන්ධයක් මේ ළමයාට ලැබිලා සුඛෝභෝගීව ජීවත් වෙනවා. කිසි අමාරුවක් ලෙඩක් දුකක් නැහැ. ඉතින් ඒතර එක දැන් මේ කේන්දරේ විශ්වාස කරන මට දැන් තියෙන ප්‍රශ්නේ. මේ හතර කේන්දරේ පාළු කේන්දරේ වල්ලා මහත්ය කොහොමද එහෙම එකක් කිව්වේ? දැන් දැනගන්න විදියකුත් නැහැ මං ගැන. මේ ළමයා ගැන දැනගන්න විදියකුත් නැතිව මට විශ්වාසයි. කිව්වේ රටාව මොකද්ද? මම විග්‍රහ කරලා දුන්නා.
මේ හතර කේන්දරේ පාළු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකෙ මෙන්න මෙහෙම කෙනෙක්. ලග්නයෙන් පෙන්වන්නා වූ යම් දෙයක් තියෙනවා තමා විසින් තමාගේ පැවැත්මද, තමාගේ යහපතද, තමා ගොඩනගාගෙන ඉන්න ස්ථානයක් තියෙනවා. යම් පුද්ගලයෙක් තමන්ගේ අසත්පුරුෂ නම් කාලකණිනා. ඒ පුද්ගලයා තමන් ඉන්න තැන ගැන කිසිම දැකීමක් නැතුව ජීවත් වෙනවා. අනුන්ට යහපතට තමන් ඉන්න තැන හදන්නෙත් නැහැ. තමන්ගේ ගෙදර ඉන්න අයට සලකන්නේ කරන්නේ ඒවා කරන්නේත් නැහැ. උදව් උපකාරයක් කරන්නේත් නැහැ. සත්‍රීකත්වයක් බලන්නෙත් නැහැ. ඔය තියෙනියා විනාශ කරගෙන ජීවත් වෙනා ගෙදර තියෙනියා. ගෙදර වඩමුට්ටු විකුණනවා. හරක් ගහනවා මොන හරි මත්පැන් බොනවා. සූදු දුරාචාර වලට යනවා. ඔහොම ජීවත් වෙනවා. ඒතර එයා හරි හම්බ කරන්නේ නැහැ, රස්සාවක් කරන්නේ නැහැ, මොකුත් නැහැ, තියෙනියා විනාශ කර කර ඉන්නවා. දැන් පළවෙන්නත් විනාශයි, හතරවෙන්නත් විනාශයි. පවුලේ ඉන්න අයට මහා කරදරයක් කරනවා මිස පවුලේ අයට කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ, හත්වෙන්නත් විනාශයි. එයා මොනවද හදාගෙන කරගෙන ඉන්නේ ඉනිරියක් දැන් නැති කරලා ඉන්න කාලකන්ණියෙක් නිසා 10 වෙන්නත් විනාශයි. එයා මේ ග්‍රහණය කරන්නේ නැතුව හිටියා මේ හතර පොළොව. හැබැයි හොඳට නෙමෙයි අසත්පුරුෂකමට, නින්දිසකමට, තුච්චකමට. මෙන්න මෙයා ගිහිලා උපන්නොත් ඔය හතර පොළොව පාළු වෙලා ග්‍රහණය කරගත්තේ නැතිව කාලකන්ණියෙක් කියලා උපදිනවා. කරෝපාපේට විපාකේ වගේ. අන්න හතර කේන්දර පාළු කාලකන්ණිය. තවත් කෙනෙක් ඉන්නවා. පින්දහම් කරමින්, ගුණදහම් වඩමින්, අලෝභ, ආදේශ, අමෝහ සහගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පුද්ගලයා ගෙවල් වල තියෙන වැඩ අනික ඕන කෙනෙකුට කරගන්න කියලා නිදහස දීලා. තමා නිදහසේ පින්දහම් කරමින් ජීවත් වෙනවා. එයාත් ළඟින් දෙන අල්ලාගත්තේ නැති කෙනෙක්. ඒ වගේම එකතු කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන යමක් තිබුණා. එයා මට රැකී රස්සා ලොකු නෑ. මට ඊටතර මේ නිදහස් සෝයේ ලොකුයි. පින්දහම් කරගෙන තනතිල්ල ඉන්න එක ලොකුයි කියලා. ඒකට තන දෙනවා. එයාත් හතරවැන්න ග්‍රහණය කළේ නෑ. පෞලි අය සමග සමගිය සමාදානයේ විනෝදේ වින්නාට වැඩි. හොදකලා විවේක සිල් සමාදන් වෙන එක මේ ආදි වශයෙන් ජීවත් වෙන එක මට ඊට වඩා ලොකුයි. යා කුටුම්බ ස්ථානිය අල්ලගත්තෙත් නෑ. ඒකෙනුත් මිදුණා. අනේ මගේ කීකිය ගොඩ ගහගෙන ඉඳලා මට ඇති වැඩකුත් නෑ. 10 වෙනි ස්ථානිය අල්ලන්නේවත් ගහණේ අත්හැරියා. එයා ඔය හතර ඇත්තලා මහා පින්කලක් වශයෙන් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වෙන කෙනාගේ උප්පත්තියේදී ඔය හතරේ ග්‍රහය නැතුව උපදින. හැබැයි මහා පිනට පහළ වෙච්ච ග්‍රහ පිහිටීමක් ඒක ඒ නිසා යාට අසීමිතව ලැබෙන සුඛෝභෝගී සියලු ආකාරයෙන් පුරන යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔන්න ඒ කාරණා ටික බලපුවම ඔබ තේරුවා ගන්න. අන්න අර හතර කේන්ද්‍රයේ ග්‍රහය නැති අයගේ ග්‍රහණය කරපුව අසත්පුරුෂ තැන් වල පිළිහිලා තිබුණා. එයා කාලකන්ණි ජීවිතයක් ගත කරලා තියෙන කෙනෙක්. ඒ වගේම යහපත් ඇත්තට ජීවත් වෙලා හිටියෝ. ඒ ග්‍රහය ටික පිළිහිටනවා යහපතට පිළිහිටන අනිත් ස්ථානවල. අන්න ඒකෙන් තෝරා ගන්න ඕනේ. එයා මහා පුණ්‍යවන්තයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒකයි ක්‍රම දෙක. ඉතින් හතර කේන්දර පාළු ක්‍රම දෙක ඔන්න ඔයකින් තෝරා ගන්න ඕනේ. වචින් ලෞකිකත්වයේ තුලත් ඒ හේතුඵල න්‍යාය තුල මොකද පැහැදිලි. සූක. හල්තියක් කියන්නේ බෑ. මේ පරක්කු නම මම වැඩ ඉන්නේ. තව වෙලාවක් කොටිය දාවයි. මහත් වෙනවා යන දෙන්නේ. අර උදේ කාවන පෙත්‍රවත් නා. තින්නේ කියත් නෑ. ඉතින් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරිත්‍යාසම්පාද දහම් න්‍යාය සියල්ලටම පොදුයි. සියල්ලම සංකතයි පරිත්‍යාසම්පන්නයි කිව්වේ ඒකයි. සංකත නොවන පරිත්‍යාසම්පන්න නොවන කිසිම දෙයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුක හට ගන්නේවත් සැප හට ගන්නේවත් ලෞකික සියලු දේ සංකතයි පරිත්‍යාසම්පන්නයි. එහෙනම් පරිත්‍යාසම්පන්න රටාවෙන් අපි විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ පරිත්‍යාසම්පන්න වෙන්නේ කොහොමද? ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේ පිළිබඳව යථාර්ථයන් දැනගත්ත හැකියි. මේ තුලින් අපිට වැදගත් නිවනට යම. ඒ ටික හොයාගත්තාම අපිට නිවන් දකින්න ඇති. නමුත් මේ ලෝකෙම පටිච්චසමුප්පන්නව හැදිලා තියෙන ආකාරයේ පටිච්චසමුප්පන්න ක්‍රම රටා තියෙනවා. පටිච්චසමුප්පාදයේ සාගරයක් වාගේ කියලා දේශනා කළා. මේක මේ එකම ක්‍රම රටාවක එකම අදහසක් පෙන්වන්න පෙන්නපු පුංචි කොටසක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නේ සාගරයක් වැනි මහා විශාල
පරාසයක විහිදලා ගිය මහා දැනුමක්. සියලුම දේක හේතුඵල න්‍යායයන් පෙන්නලා තියෙනවා. යමක් හටගන්න හැටි, පවතින හැටි, ගෙවිලා යන හැටි, ඒකේ ප්‍රතිඵල, ඒවා ලැබෙන හැටි මේ සියල්ලම මේ පටිච්චසමුප්පාද විදිහේ ආකාරයෙන් අපිට ඒවා ප්‍රයෝජනවත්ද? ප්‍රයෝජනවත් උනත් නැතත් හටගන්නේ කොහොමද? ඒ ආදී සියල්ලම පටිච්චසමුප්පාදයෙන් විග්‍රහ වෙනවා. ඉතින් විග්‍රහ කරන්න විග්‍රහ සහිතයි. ඉතින් මේක මේ ඊටාම් පටු පරමාර්ථයක් මුල් කරගෙන බොහෝම සුළු අර්ථයකින් විග්‍රහ කරපු හරියක් විතරයි අපිට අද පටිච්චසමුපාදය කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එහාට හිතන්න හරි බයයි. හිතාගන්න ශක්තියක් නැතිකම පළවෙනි එක. ඒක ධර්මයට අනුකූල නැද්ද නැහැ වෙන ධර්මයක් නොවන් දෙයක් කියනොත් එහෙම මම අපාගත වෙයිද නැහැ කියලා බය තව එකක්. නව කවුරුවක් කියවට විශ්වාස කරන එකක් නෙමෙයි දහම් කියන්නේ හේතුඵල න්‍යාය ධර්මයක්. එහෙනම් ඒක කාගේවත් අනුන්ගේ මොලේකට ඉඩ දීලා ඒකට යටත් වෙලා තමන්ගේ මොලේ දෙවෙනි කරලා එහෙම යන එකක් නෙමෙයි බුදුදහම. මේ බුද්ධහම තුළ හැම කෙනෙක්ම බුද්ධිවන්ත වෙන්න ඕනේ. අනේ බුද්ධිවන්ත කරන ධර්මයක් තියෙනවා පටිච්චසමුප්පාදේ කියලා. ඒ පටිච්චසමුපාද ක්‍රම රටාව තුළින් ලෝකෙ හැදෙන හැටි, ලෝකෙ පවතින හැටි, ලෝකෙන් විනිගෙන හැටි සියල්ල දැනගත්තට පස්සේ එයා කාටවත් දෙවෙනි එක වශයෙන් බගෑපත් වෙන්න දෙයක් නැහැ ධර්මයේ ගැන. තමා ධර්මයේ තුල දන්න කෙනෙක් බවට පත් වුණා. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ධර්මයේ තේරුම් ගන්නේ තමාගේ ප්‍රඥාවෙන් මිසක් අනුන්ගේ කෑල්ලකට වහල් වෙලා නෙමෙයි. ධර්ම එහෙනම් දැයි ධර්මයක් මාවතේ වරින් මා වටේම හිටපන්. මගෙන්ම අහගනින් අනික් කෙනෙකුලාට යන්නත් එපා. තමුන් වින එකක් කරන්නත් එපා. ඕන එකක් මං කිව්වේ කරපන්. ওই જાතිය කියනවා ඒක බුදුදහම නෙමෙයි. බුදුරණන් වහන්සේ කොතන කිව්වත් ඒ වගේ හිර කරපු තැන් තිබුණේ නැහැ ධර්මයේ. ධර්මයේ හොයන ක්‍රමයේ කියා දීලා නිදහස් කළා. නිදහසේ ওই ක්‍රමයට ධර්මයේ හොයාගන්න. ඔන්න ධර්මයේ හොයන මූල මාධ්‍යය. මූලික ක්‍රමී. ඔන්න ඒ ක්‍රමයේ කියා දුන්නා. තම තමන්ගේ නැන මට්ටමට එයා ඒ තුලින් විග්‍රහ කරගත්තා. දැන් කාගේම සැකයක් කරන්න දෙයක් තිබුණේ නැහැ. ගුරුවරයා වුණේ ධර්මයේ. ධර්මයේම ගුරු කරගන්න අවස්ථාව ලැබුණා. ඒතර පටන්ගෙන ධර්මයේ ගුරු කරගෙන ධර්මයට අනුකූලව හොඳ නරක තේරුම් අරගෙන කළ යුතු නොකළ යුතු තේරුම් අරන් නොකළ යුතු පහ කරමින් කළ යුතු කරමින් අවතේ ඉහළම ප්‍රතිඵලය වන නිවන කරා මෙහි ආවගත්තා. සියල්ලෙන් පූර්ණව පටිච්චසමුප්පාද ක්‍රම රටාව බුදුරන් වහන්සේ දේශනා කරපු නිසා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා දේශනා කළා. යමේ පටිච්චසමුප්පාදයේ දකිද ඔහු ධර්මයේ දකි. යමේ කහවල් ගුරුවරයා දකිද ඔහු ධර්මයේ දකි කියලා එහෙම එකක් තියෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා යමේ ධර්මයේ දැකත් ඔහු මං දකින්නේ කියලා පෙන්නනවා. නෑ ලෝතරා බුදුරන් වහන්සේ කිව්වද? යමෙක් මම දැකනනම් ඔහු ධර්මයේ දකින්නවා කිය හිටා. ධර්මයේ දැක්කොත් මම දකින්නවා කියලා පෙන්නනවා. පටිච්චසමුප්පාදය දැක්කොත් ධර්මයේ දකින්නවා කියලා පෙන්නනවා. එහෙනම් බුදුරන් වහන්සේ බලන්න පුළුවන්ද? බුදුරන් වහන්සේ දිහා බලන්නේ ජීවමාන ඉන්නකම් බලයිද? කොහොමද කරන්නේ? ජීවමාන වුණා හරි උන්වහන්සේ පිරිනුවම් පෑවා හරි ධර්මයේ නිරුපද්‍රිතව තියෙන තාක්කල්. පටිච්චසමුප්පාදයේ නිරුපද්‍රිතව තියෙනවා. ඒ තුලින් ධර්මයේ දැක්කේ. ඒ තුලින් ධර්මයේ දැකනනම් ධර්මයේ තුලින් බුදුන් කවුද කියලා හඳුනාගත්තා ඒක. ඒකයි දින ක්‍රමය. ඉතින් ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඉතින් අපි දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ක්‍රම රටාව. ඉතින් මූලික ක්‍රම රටාව ධර්මයේ දැක්කේ නැති කෙනාට සතර සතිපට්ඨානයක් වරන්න බෑ. එයා හීන දහම් හැටියට දැනගන්නේ නැහැ. මධ්‍යම දහම් හැටියට දැනගෙන අවස්ථාවට අනුව කරන්න දන්නේ නැහැ. ප්‍රණීත දහම් හැටියට දැනගෙන හිස් මුදුනේ පිළි අරගෙන අනුගමනය කරන්න දන්නේ නැහැ. අනුගෙන් අහන්න බලා ඉන්න ඕනේ. හරියාකාරව දැක්කම පටිච්චසමුපාද ධර්ම හටාට අනුකූලව දොරා ගන්න පුළුවන්. යම් සංඛාරයක් වැඩි වීම නිසා උප්පත්තිය සතර පාඩේ හේතු වෙන જાති නම් පහල කරන්නේ. ඒ සියලුම දහම් හීන දහම්. අනේ හීන දහම් හොයාගන්නේ. යම් සංඛාරයක් වැඩි වීම නිසා ඒකෙන් පහල කරන જાතිය කාම සුගතියක් න ะ. ඒක ලෝකේ මධ්‍යම දහම. తాවකාලික හතර පාය නිදහස් වෙනා මිසක් නමුත් සියලු දුකේ නිදහසක් එතන නැහැ. එක්තරා සහනදායි කලු සුදු හේවත් දුක් සැප මිශ්‍ර විපාකයක් විඳිමින් නිදැලට මැරලා යන්න පුළුවන්. පැවැත්මටයි තියෙන්නේ මධ්‍යම දහම. කොහේ උපන්නා. සුගතියක උපදින සියල්ල මධ්‍යම දහම. යම් දහමක් හේතු කරගෙන සසර ගමන කෙලවර කරනවා නම් නිවනේ පූර්ණ භාවයට පත් කරලා දුකෙන් සදාහක් නිදහස් කරනවා නම් ඒවා ප්‍රණීත දහම. එහෙනම් මෙතනින් දැනගන්න පුළුවන් කුමන සංඛාරයක් ඇතුළු කිරීමෙන් සතර පහ ගත වෙනවද? වෙන්නේ කොහොමද?
කුමන දහමක් ඇසුරු කිරීමෙන් කාම සුගතියක උපදිනවද වෙන්නේ කොහොමද? කුමන දහමක් ඇසුරු කිරීමෙන් නිවන් දකින්නවද ඒක වෙන්නේ කොහොමද? ඔන්න ඔය කියන කාරණා ටික පටිච්චසමුපාදයෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. එයා ධර්මයේ දැක්කා. ඒ ධර්මයේ දැක්කගෙන ඊටම් බලන් සෝතාපන්න. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ පටිච්චසමුපාද ධර්මයේ දැක්කගෙන. හැබැයි පටිච්චසමුපාද ධර්මයේ තනියෙන් හිතලා දකින්න බෑ. බුදු පියාණන් වහන්සේගෙන් ශ්‍රාවක පරපුරතුලින් මේ ධර්මය හරියට විග්‍රහ කරලා දෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ දේශනා කරන තීරුම් ගන්න ක්‍රමයේ විග්‍රහ කරලා දේශනා කරනකොට ඒක අහනකොට පරතෝපෝසක ප්‍රත්‍යය ලැබෙනවා. ඒ කියන බණ අහන්න පුළුවන් හේතු වාසනා ලැබෙනවා. මනා නුවණින් ඒ ගැන මෙනෙහි කරලා තීරුම් ගන්නකොට යෝනිසෝ මනසිකාර්යය ලැබෙනවා. ඒ ධර්මයේ අරගෙන ධර්මානුකූලව ජීවිතය හැදගස්සනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ලැබෙනවා. ඔය කාරණා හතර තමයි සෝවාන් වෙන්නත් අවශ්‍ය වෙන්නේ. දැන් ලියලා තිබුණොත් දැන් අපිට එක එක ආකාර මොකද নানা ප්‍රකාරයෙන් එක එකනට අදහස් එන්නේ. දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රම දහස් ආකාරයෙන් තියෙනවා. එක එකනට කියනකොට එක ක්‍රමයකින් එක උපමාවකින් කිව්වහම තේරෙනවා. ඒක අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. යාර තේරුම් ගන්න තව එකක් ඕනේ. ඒ ක්‍රමෙන් කියා දෙන්න ඕනේ. ඒතරයි ඒක තේරෙන්නේ. මේ වගේ নানা ආකාර උපමා වලින් විග්‍රහ කරලා කෙනෙකුට අවබෝධය ලබා දෙන්න තියෙන ක්‍රමේ පොත කර ගන්න බෑ එක ක්‍රමයයි ගන්න පුළුවන්. තමන්ට ප්‍රශ්නයක් ආවම කාගෙන්ද අහන්නේ? දැන් නුවණින් මෙනෙහි කරනකොට තමන්ට ප්‍රශ්න මතුවෙනවා. ගැටලු දැන් මතුවෙනවා. දැන් පොතේ ලියු එක බලාගෙන ගියාම අපි කාගෙන් අහන්නද? පොතෙන් අහන්නේ. මේක කොහොමද කියන්නේ? අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. මේ එක කාරණයක්. මෙච්චර විතරක් නෙමෙයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ තව විශේෂයක් තියෙනවා. ඒ බඳු ආර්ය පුද්ගලයන්ගේ එක්තරා ශක්ති විශේෂයක් තියෙනවා නැගිනවා. ලෝකෝත්තර මාර්ගයේ වැඩි අයගේ එක්තරා ගුණ විශේෂයක් තියෙනවා. මෙන්න මේ ගුණ විශේෂය හැම වෙලෙම අනික් කෙනා සමාධියට වට කරලා තබා ගන්නවා. පුද්ගලයාගේ මානසිකත්වයේ ධර්මයට ගොනු කරලා තබා ගැනීමේ ශක්තියක් විහිදෙනවා. මෙන්න මේ ශාන්ත ශක්තිය තුළින් ඔහුට විශේෂ සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය තුළ ඉඳගෙන ධර්මඥානීයට පහසුව ලැබෙනවා. ආධාරය ලැබෙනවා. මෙන්න මේ ආධාරය නිසා ආර්යයන්ගෙන් බණහනකොටමයි තව කෙනෙක් ආර්යත්වයටපත් වෙන්නේ. අනාර්යයෙකුට ඒ විශේෂ ශක්තිය පිහිටන්නේ. එයාගේ හිතවිලි දුවනවා. කන් දෙකට ඇහිම එකක්. ඒ තමන්ගේ හිතට දාලා ගන්න හරිය. ඒතර හදවතට වදින හරියක් තියෙනවා. ඒක කන් දෙකට ඇහෙන්න ඕනේ. නෑ හිතන්නකො මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට නොපෙනෙන නොදකින්න නොයැතෙන පැත්තක ඉඳගෙන ඉන්න කෙනෙකුට අපි මෙත් හිතක් වඩනවා. ඔහුට සාන්තියක් ලැබෙනවා. දැන් ඔහුට මෙත් කරනවා දැක්කෙත් නෑ, ඇහුවෙත් නෑ, එයා කොහේ කරනවද දන්නේ නැහැ. එහෙම මතකයක් කරගන්න අරමුණු කරන්න දෙයක් යාර තිබුණේ. නම් බුද්ධිලට ඒ සාන්තිය ලැබෙනවා. ලැබිලා ඔහුට චිත්ත සාන්තියක් හටගන්නවා. දැන් ඉතින් අපි නොදන්න එක්තරා චිත්ත කිරණ විශේෂයක්. සාන්තියට සමාධියට යොමු කරන්න උපනිශ්‍රේ ඉන්න බලවත් උපනිශ්‍රයක් දෙන. ශක්තියක් විහිදිලා යනවා මේ මිත් වන්නකොට. මෙන්න මේ වගේ ආර්යයන්ගේ තියෙන මහා ගුණයක් තුලින් වඩන මෛත්‍රිය, සාන්තිය මේ අනන්ත සංසාර දුකින් නිදහස් වෙලා ධර්මාභෝධිය ලබාගෙන යථාභෝධිය ලබන්න මොහොත හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානිය යැවෙන්නේ. මෙන්න මේ ශක්තිය අප්‍රමාණ ශක්තියක්. ඒ ශක්තිය යටතේ හේතු වාසනා තියෙන කෙනාගේ මනස බොහෝම සැහැල්ලු වෙලා සැනසීලා අවබෝධයෙන් නිසි පරිදි සකස් වෙලා පිහිටනවා. මෙන්න මේ පිහිටීම ප්‍රධාන උපනිශ්‍රයක් ආධාරයක් වෙනවා ධර්මාභෝධය ලබා ගන්න තමන්ට තනියෙන් බැරි නිසා. තනියෙන් ධර්මාභෝධය ලබන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේලා සහ පසේ බුදුරයන් වහන්සේලා විතරයි. අනිත් සියලුම ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ආධාරකය අවශ්‍යයි. ඒ ආධාරකයේ මැද්දේ ඉඳලා පළවෙනි අවස්ථාවේ අවබෝධය ලැබුවට පස්සේ ධර්මඥානෙ තමන්ට පිහිටනවා. ඊට පස්සේ ලැබුව ඥානිත අනුකූලව කරුණු වටහාගෙන මගානුගමනය කිරීම විතරයි තියෙන්නේ. ඇලීම් ගැටීම් මුලා දුරු කරගන්න. එළිය කරගත්ත හැකි. මූලික දර්ශනඥානීය කියන දහම් දැකීමේ ඥානෙ ආර්යයන් ඉදිරියේම ලබන්න ඕන. අනාර්යයෙන් බනහල ඒක ලබා ගන්න බෑ. අර ශක්තිය නැති නිසා. අරමත් අපි හිතමු දැන් ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක්. ඔව්. පටිගත කරගෙන ගිහිල්ලා තවත් ඒ වගේ කෙනෙකුට අහන්න ලැබුණොත් එයාට ඒක අහලා ළඟ සජීව නැතුව ඒක අහලා අනුමාන ඥානෙට ඇහැයි. අනුමාන ඥානය කියලා කියන්නේ මේ බඳු ගුණයකින් යුක්තයි කියන තැනට එන්න පුළුවන් අත්දැකීමනේ. දැන් අපිට පුළුවන් මත්පැන් වීදුරුවක් දුන්නොත් ඉඹලා බලන්න, වර්ණයත් බලන්න, කට ගාලත් බලන්න. මත්පැන් හඳුනාගත්තද?
ඔව් හඳුනාගත්තා. වෙරි වුණාද? දිවේ නැති ඉඳ වෙරි වුණා. වෙරි කොහොමද දන්නේ නැහැ නේද? මත්යන් වල රහත් දන්නවා, සුවදක් දන්නවා, පාටක් දන්නවා. අඳුරා ගන්න පුළුවන් දැක්කහම. ඉතින් තාව. හැබැයි බීමෙන් ලබන යම්කිසි ආකාරයක වෙනස් වීම, කායික වෙනස් වීම ඔහුට දැනුන්නේ නැහැ. කටකාල වැළුවට. ඒකට අවශ්‍ය ප්‍රමාණය බිව්ව අමුත්තක් දැනෙනවා. මට දැන් මේ වෙරි කියන්නේ මොකද්ද කියලා සඳුරිනවා. ඒකක් දැක්කහේ. මෙන්න මේ වගේ අපි බාහිරින් දෙන දේ තුලින් අනුමාන ඥාණයට එන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයේ ලබන්න නම් ඒක හරියට පානීය වෙන්න ඕන. ඒ පානීය කිරීමට අවශ්‍යම ආධාරකය තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ ආධාරකයේ මැද්දේ පානීය කිරීමේදී ලැබෙනවා දහම් රසයේ කුළු ගැන්ඩිලා දහම් සුවේ මතුවෙනවා. අන්න ඒකෙන් තමයි මාර්ග වැඩිලා ඵලයටපත් වීමේ ඵලසුවේ ලැබෙන්නේ. ඒක කොයි මොහොතක හරි. මොහොතක් හරි. ඇයි පිය ගහන මොහොතක් හරි. මේ ඵලසුවේ මතුවෙන්න ඕනේ. මේ මොහොතේ යන නොදැනින්නත් පුළුවන් වෙලිකුල. නෝ පහු වෙලාවක ආවර්ජනය වෙලා. අර ඵලසුවේ මතුවෙලා නැහැ වැඩිච්ච එක නිසා. ලැබිච්ච එක නිසා. ඒතකොට දැනගන්නවා සෝවාන් ඵලයේ මෙබඳු සාන්තයින් ප්‍රණීතයි. එතකොටයි දකින්නේ. ඕනනම් ඒ සාන්තිය තුළ ඔහුට කාලය ගත කරන්න පුළුවන් අප්‍රමාදීව ජීවිතේදී ඉදිරි හැරියගෙන යන්න. ඒක විවේක නිසිරිතයි. හැමිලිය ලොකු විවේකයක් සහිතයි. රාගයෙන් ඈත් කරනවා විරාග නිසිරිතයි. මේ ලෝකේ සැරිසරන පැත්තෙන් එක එක කෙනෙක් හම් වෙලා කතා බහ කරන જાති එකතු වෙන පැත්තෙන් අහක් වෙනවා. සැරිසරන්න හිතෙන්නේ රාගයන් තුළ. විරාග ඒ වගේ නිරෝධ නිසිරිතයි. සංසාරයේ හේවත් ලෝකයා සමග එකතු වෙලා ඉන්න සන්තෝෂේ ඒ සන්තෝෂය ඒකට හාත්පසින් විරුද්ධයි. ඒ කියව ලබන හැරසුම. එයා සංසෝසග්ග පරිණාමය. ඔය කාරණා හතරෙන් යුක්ත වන සාන්තිය ප්‍රණීතියක් ලබන. එතෙන් පටන් ඔහුගේ ගමන සියල්ලන් සමග එකතු වෙලා කරන කටයුතු වලින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඔහු ලැබු සාන්තිය හැර. හුදකලා බව විවේකී බවට ඔහු නිතරම නැඹුරු වෙනවා. ඇසුරු කිරීමෙන් ලබන යම් සුවයක් ඇද්ද? ඒ ලෞකික සුවයන්ගේ ඈත් වෙලා ගිහිල්ලා අර ඒකීය වූ සාන්ත සුවයටපත් වෙලා නිදහස් සුවයටපත් වෙනවා. ඒ ගති ලක්ෂණය තුල වැඩි වැඩි ඇවිදිලා වැඩෙන්න සමාධිය වැඩෙනවා. සමාධියට ගැඹුරෙන් විදර්ශනා නුවණ වැඩෙනවා. විදර්ශනා නුවණින් අනිසය සකෘදාගාමී ඵලයේ යථාර්ථය අවබෝධ කරනවා. ඒක වෙන අනාගාමී අරිහත් දෙකට යන්නේ. හැබැයි සෝතාපන්න ඵලයටපත් වීම කියන මුල තියෙන්න ඕන. බලනවා ඒ කියන්නේ වර්තමානිකත් වලින් අනිත් අයට නිවන් දකින්න නම් අනිවාර්යෙන් සමාජයේ ජාත සෝතාපන්න සිටිය යුතුමයි. හිටිය යුතුමයි. පොතේ 100ක් සත්‍යත්වයේ තිබුණත් ගන්න බෑ. ගන්න බෑ. දැන් මෙහෙම හිතන්නකෝ. ගහක ස්වභාවයක් තියෙනවා. තව කාගේවත් එල්ලිලා පැටලිලා යන්නේ නැතුව සෛරීව නැගී හිටින්න. වැලක ස්වභාවයක් තියෙනවා. කවදාවත් කාගේ හරි පැටලිලා මිස නැගින්න බෑ. අත්තක බලට්ටක රිකිල්ලක මොකේක හරි බැදිලා හැදිලා ඒක අල්ලගෙන ඒකේ ආධාරයෙන් උඩට නැගිනවා මිස වැලකට තනියෙන් ගහකට යන්න බෑ. ගහේ කඳ වැදුවෙත් නැත්නම් අතුපතර පාතර පාත් වෙලා තිබුණෙත් නැත්නම් ඒකෙද කිය තව වැලක් හෝ තව යම්කිසි ගහක් යන්න වැලේ තියෙන්න පුළුවන් යම්කිසි ගහක් හෝ පොඩි ගහක් හෝ නොතිබුණා නම් ඒකට යන්න එක. වැලට තනියෙන් වැල් වලට එකතු වෙලා වැල් පොදියක් එතුණා. අඩි දෙකක් තුනක් ඉස්සෙන්න පුළුවන් එක වටාය තියෙන දහස් ගාලා බිම වැටෙනවා. වැල් වලට ශක්තියක් නැහැ වැලෙන් වැල ඉතින් තනියෙන් ගිහලා ගහට නැගෙන්නේ. හැබැයි පුංචි රෑනක් වාගේ වැලක් හරි දරන්න පුළුවන් මට්ටමේ වැලක් ගහට ගිහින් තිබුණා නම් තවත් පුංචි වැලකට පුළුවන් ඒකේ ඉතිලා කියලා ගහට ගිහලා ගහේ ඉතින්න. ගහේ ඉදුණාට පස්සේ අර ඉස්සෙල්ලා ගහට යන්න ආධාර කරව වැල මැරිලා ගියා. අර ඉදිච්ච වැල දැව වැටෙන්නේ. හැබැයි ගහට ඉදිච්ච වැලක හෝ ගහට නම් වෙච්ච ගහක හෝ ඉතිලා ගිහිල්ලා තව වැලකට ගහට යන්න පුළුවන් වාගේ. මේ බුද්ධ ශ්‍රාවකයෝ වැල් වාගේ. බුදු පියාණන් වහන්සේ තමයි වෘක්ෂය. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඒ ළඟම තිබිච්ච පොඩි ගස් ටික. අතු මහා ශ්‍රාවකයන් වහන්සේලා වැනි ඒ පිරිස. ඊට පස්සේ හිටපු අය තමයි ඒ වැයිතිච්ච වැල්. වැලකෙතිලා යනවා වගේ තමයි ශ්‍රාවකයෙක්ගෙන් බණහලා ඒ ආධාරයෙන් ගිහිල්ලා නම් අර ආර්ය ඵලයේ නැමැති වෘක්ෂයේ එතන එක. එතුණාට පස්සේ වැටෙන්නේ නැතුවා වගේ ඊට පස්සේ ආයතරයක් බණහඬ ආධාරක එක්කෙනෙක් ඕනේ එයාට ඉදිරිය කරගන්න. අනිත් මූලික ගහට යෑම ආධාරයකින් සිද්ධ විය යුතුයි වැලක ස්වභාවය ඒකයි. ඒ වගේ ශ්‍රාවකයෝ වැල් වලට උපමා කළේ යන්නේ ඒකයි. ශ්‍රාවකයෙකුට තනියෙන් කොච්චර බණ ඇහුවත් භාවනා කරත් තනියෙන් පළවෙනි සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. ඒකට අත්‍යවශ්‍යයෙන්ම
සෝතාපන්න මාර්ගාංග 4 තියෙන්න ඕනේ. දැන් අද ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා අද හිතා ඉන්නේ මේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් වැටහුණා නම් ප්‍රත්‍යක්ෂ වුණා කියලා. අවබෝධ වුණා කියලා. ප්‍රත්‍යක්ෂ කියන්නේ මේ ලෝකෙහි තිබෙන්නා වූ ලෝකයේ පැවැත්මට ප්‍රත්‍ය වෙන යමක් ඇත්නම්. ඒකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් යථාර්ථය දැක්කට පස්සේ මට දැන් මේ පැවැත්මේ ප්‍රත්‍ය අවශ්‍ය නැහැ. ඒ පැවැත්ම හරයක් නැහැ. මොකටද මට මේ පැවැත්ම අදහා තියෙන කොටස් මොකටද? ඒව මට ඉතින් වැඩක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ ක්ෂය වෙලා යනවා හිතේ යථාබෝධයේ. අන්නේ ප්‍රත්‍යක්ෂ ක්ෂය වෙලා යන එකට කියනවා ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් අද ප්‍රත්‍යක්ෂ වුණා කියන ඔය අදහසින් නෙමෙයි. ඒ අවිද්‍යාව ඒ ප්‍රත්‍ය කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ එකක්. ප්‍රත්‍ය කියන්නේ තව එකක්. ප්‍රත්‍ය කියන්නේ ආධාර වෙනවා. දැන් ලෞකිකත්වයේ තුල යම් තැනකට ආධාරයක් වෙනවා නම් අපිට ලෞකිකත්වයේ ඕනනම් තමයි ආධාරය ඕනේ. ලෞකිකත්වයේ එපා නම් ආධාරය ක්ෂය කර දානවා මිසක් අල්ල ගන්නවා. අන්න ප්‍රත්‍ය ක්ෂය කර දානවා. අවිද්‍යාව ආධාර කරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර ගොඩ නැගෙනවා. ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන ගොඩ නැගෙනවා. ඒක ආහාර කරගෙන හේතු කරගෙන කියන එකයි. ප්‍රත්‍ය වෙනවා කියන්නේ එකක ඵලයක් තව එකකට හේතුව වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාවේ ඵලය තමයි සංඛාර. සංඛාර පත්‍ය කරගෙන විඥාන වෙනවා. එකකින් ඵලයක් ලැබුණාම ඒ ඵලයේ ප්‍රත්‍ය කරගන්න ආ හේතු කරගන්නවා විඥානයේ. සංඛාරයන්ගේ ඵලය විඥානයේ හේතුවයි. විඥානයේ හේතුව සංඛාරයන්ගේ ඵලයයි. ඔය ක්‍රමයට දිගටම යන්නේ. විඥාන ප්‍රත්‍ය කරේ නාම රූප වෙනවා. ඒතර නාම රූපයන්ට හේතුව විඥාන. සංඛාරයන්ගේ ඵලයයි විඥානයේ හේතුව. විඥානයේ සංඛාරයන්ගේ ඵලයේ හේතු හේතුවේ ඵලය. ඔව්. දැන් ඒකේ ඒක තමයි බුදුරන් වහන්සේ අහන දැන් ජරා මරණ කාගේද කියලා අහනවා. මහානේ ප්‍රශ්නේ අහුවා වැරදි. ජරා මරණ යම් කෙනෙක්ගේ කිව්වොත් එතන මමත්වයෙන් ගැනීමක් හට ගන්නවා. පුද්ගලත්වයක් ගන්නවා. ජරාවටපත් වෙන මරණයටපත් වෙන පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තොත් පුද්ගල දෘෂ්ටි ඇරිලා නැහැ. පුද්ගල මායාව දුර වෙලා නැහැ. ජරා මරණ කියන එකක් නැද්ද? නැහැ තියෙනවා. වෙන්නේ කොහොමද? ජරා මරණ වෙන්නේ කොහොමද? කෙසේ වේද කියලා අහන්නේ. එතකොටයි ප්‍රශ්නේ අහුවා හරියන්නේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. ජාතිය නැවති ඵලයේ නිසා ජරා මරණ දකින්න හම්බ වෙන්නේ. ජාති නිරෝධ නම් ජරා මරණ නිරෝධ වෙයි. මේ ක්‍රමයට තෝරගන්න. පුද්ගලත්වෙට හිත තියන්න එපා. යම් තැනකට මේ විදින්නේ මමෙක් කියන හැඟීම ගන්න තමයි මේ ප්‍රශ්නේ අහුවේ එක්තරා භික්ෂුන් වහන්සේ නම. මම කියලා කෙනෙක් අල්ලා ගන්නයි මේ හදන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම කියන මේ දෘෂ්ටි අතරින්ද. හේතුඵල න්‍යායයේ යථාර්ථය දකින්න. මේක විග්‍රහ කරලා බලපුවම ඒක තේරෙන්නේ. දැන් විග්‍රහ කරලා බලනකොට අන්නේ විග්‍රහ කරපු විදීම තමයි පින්නේ පටිච්චසමුපාදේ. ඉතින් ජරා මරණ යම් තැනක එනවා නම් ජාති නිසායි. යම් જાතියක් හටගත්තොත් ජරා මරණ විද්‍යාමානයි. જાතියක් හටගත්තේ නැත්නම් ඒකේ ජරා මරණය හටගන්න විදිහක් නැහැ. එහෙනම් ජරා මරණ කාගේද කියලා ඇහුවොත් එහෙම අන්න අර ඒ කාලේ ගත්ත අන්න අර මේ ආත්ම දෘෂ්ටියෙන් මේක ඇතුලේ හැඟවිච්ච ආත්මයක් තියෙනවා කියලා එයා තමයි මේ ජරා මරණයටපත් වෙන ආදී වශයෙන් ගන්නවා. එයායි ජරා මරණ දැක්කේ. එයායි ජරා මරණ භුක්තිය වින්දි. අන්න හැඟීමක් ගන්නවා. එහෙම ගත්තොත් අර අභ්‍යන්තරයේ යම්කිසි සත්වයේ පුද්දලයක වශයෙන් මේ අභ්‍යන්තරයේ ඉන්නවා කියන දෘෂ්ටි හරින්නේ නැහැ. ආත්ම දෘෂ්ටි හරින්නේ නැහැ කිව්වේ ඒකයි. ඒකේ සූත්‍රය මට මතක නැහැ ත්‍රිපිටකයේ තිබිච්ච සූත්‍රයක් ඔය. ඒ පිලාක විග්‍රහ කරලා වෙලා දෙන්නේ. ඔව් ඒකෙන් එක අහනවා ඉතින්. ඒතකොට අහන ස්වාමීනි එතකොට ಜಾති කාමී. මාගේ ප්‍රශ්නේ අහුවා වැරදි. ಜಾතිය කෙසේ වේද? එහෙම අහන්න. භව ප්‍රත්‍යයෙන් ಜಾති වේ. පුද්ගලත්වයක් තියන්න එපා. මේක හේතුඵල දහම. මේ හේතුවෙනේ මේ ඵලය. භව නැත්නම් ಜಾති නෑ. භව තිබුණොත් ಜಾති හැදෙනවා. මේ ක්‍රමෙට විග්‍රහ කරගෙන ගියේ. මේ සත්වයේ පුද්ගලයෙක් විසින් කරන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන දෘෂ්ටිය තමයි ලෝක සත්‍යය ඉන්නේ. ඒක තමයි ආත්ම දෘෂ්ටියෙන් බැඳුනහම ආත්ම සංඥාවෙන් බැඳුනහම සත්‍යයට හිතා ගන්න බැරි දෙයක්. දැන් මේ හැම එකක්ම හේතුවක් නිසා හටගන්න ඵලයක්. ඒ නිසා මේක නැති කළ හැකියි. සත්‍යය කියලා ඒකීය පුද්ගලයෙක් නා කරන වැඩක් නෑ. ඒ සත්‍යය නැති කරලා ඉන්න ඕනේ මේ කරන වැඩේ නැති කරන්නේ.
නමුත් එහෙම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. මේ ಜಾති නැති කරන්න ඕන. භව නැත්නම් ಜಾති නෑ. භව නිර්මාණය දෙකෙන් ಜಾති නිර්මාණය වෙනවා. ඉතින් අන්තිමට බලනකොට එකිනෙක ಜಾතිත් අත්හැරලා, භවත් අත්හැරලා, උපාදානත් අත්හැරලා, තණ්හාත් අත්හැරලා, වේදනාත් අත්හැරලා, ඒ වගේම ස්පර්ශات අත්හැරලා, කලආයතනත් අත්හැරලා, නාම රූපත් අත්හැරලා, විඥානත් අත්හැරලා, සංකාරات අත්හැරලා, අවිද්‍යාවත් අත්හැරලා දාශයන් බැලුවාට පස්සේ දැන් කොහොමද සතා කිව්වොත් මොකක්ද වෙන්නද? දැන් මේ සත්වයා කියන එක නා ගොඩනැගිලා තිබුණේ අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, ජාති නිසා. සත්‍යය ගොඩනැගුණා. ඒ නිසා ජරා මරණ හටගත්තා. නම් එකින් එක හටගත්තේ හේතුඵල වශයෙන්. හේතු අයින් කළොත් ඵලය නැති කිරීමෙන් සත්‍යයන් සමුතිය කෙලවර කරනවා. ඒකයි යථාර්ථය. පාලි පෙළ දහම කියන එක 100%ක්ම ඉවරද? එතකොට ඒක එහෙමනම් ආර්යයන් වහන්සේලා නෑ මෙහිමයි වෙන්නේ. මේ බුදුදහමේ ගිනාවේ ශබ්දේ, ශබ්ද මාධ්‍ය කරගෙන. ශබ්ද මාධ්‍ය කරගෙන ගිනාපු බුදුදහම ඒ කාලවලදී ඒ ශබ්දයට අනුකූලව අක්ෂර අමුණලා. ඒ අක්ෂර මාධ්‍ය රටාව තුලින් ඒ ශබ්ද ගන්න හදාගත්තා. දැන් මෙහෙම හිතන්නකෝ. ඉංග්‍රීසියෙන් මම කියන්නේ අයි කියනවා. දැන් මම කියලා ඉංග්‍රීසි වචනයක් නැහැ. නමුත් අකුරු වලින් අපිට ලියන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු වලින් MA කියලා මම කියලා ලියන්න පුළුවන්. දැන් එයාට සද්ද කරන්න දුන්නොත් එයා ඒගොල්ලන්ගේ භාෂාවේ නැති වචනයක් සද්ද කරනවා. MA බලලා ම කියලා හරි කියයි. හරියනවා කියන්නේ දන්නේ නැහැ. එහෙම හරි කියා ගන්න. කොහොමද මම කියන හඬේට පොඩ්ඩක් හරි ආදේශනකට නගා ගන්න. මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ලියන්නේ ලිඛිත භාෂාවක් තිබුණේ. මේක වචන වශයෙන් මේ කටපාඩමින් ගෙනාවේ. භාෂාව අහන තමයි අනික් එකන දරාගත්තේ. යහප එක දරාගෙන ඒ හඬ ප්‍රගුණ කරගෙන එයාත් කතා කරන්න පටන් ගත්තා. ඒ හඬ නැගුවා. ඒ හඬ අහලා අනික් ඊළඟ පරම්පරාව ඒක ගෙනාවා. මෙහෙම ශබ්ද මාධ්‍ය කරේලා ගෙනාවේ භාෂා මාධ්‍යකින් නෙමෙයි. එයා ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ ශබ්ද මාධ්‍යයෙන් ගෙනාවුදී භාෂාව හදාගත්තට පස්සේ භාෂාවේ අකුරු වලින් යම් යම් ශබ්ද පදවල ශබ්ද ගන්න පුළුවන් අකුරු සතහන තියන්න පුළුවන් නිසා. ඒ ක්‍රමයට අර ශබ්දෙට අකුරු තිබ්බා. අකුරු තියලා බලපුවාට පස්සේ අකුරු බලන කෙනාට මේ ශබ්ද කළ හැකියි. මෙන්න මේකෙන් තමයි අන්තිමට ගෙනාවේ. හැබැයි ඔහොම ගෙනාවට පස්සේ ඔය ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා කියන දැන් අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කළා කියන කාලේ. අද මේකට භාෂාව තිබිලා නැහැ. අද ත්‍රිපිටකේ ලියුව භාෂාව අහලකවත් තිබිලා නැහැ. වටාකුරු සිංහල වටාකුරු ශාස්ත්‍රයෙන් අද මේ පාලි කියලා ලියා තියෙන්නේ. මේ පාලිය අකුරු. සිංහල වටාකුරුනේ. මේ කොහොමද පාලි භාෂාව කොයිද අපිට? නෑ දැන් ඒ කාලේ ගෙනාවට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආර්යයන්ගේ මාර්ගයෙන් ආවහම ක්‍රමානුකූලව එන පිරිසක් එනවනේ. ආර්ය පරපුර. මේ පරපුරෙන් එන පිරිස අතර පහුකාලික මේ ඉතා මෑතකේ තමයි දැන් ඔය වටාකුරු ශාස්ත්‍රයෙන් ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔය කියන මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරා කියලා තියෙන එක ඉතිහාස කතාවක්. ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ කොච්චර දුරට තියෙනවද කියලා. හැබැයි ඒ කාලේ ග්‍රන්ථාරූඪ කරා නම් කරලා තියෙන්න ඕනේ. ඒ කාලේදී විතර සිංහලයේ භාවිතා කරලා තියෙන නාගර කියන භාෂාව. නාගර භාෂාවේ මේ ඉතිහාසයේ අවුරුදු 10-15000කට ඉහාට ඉඳිනවා. ඔප්පු කරන්නේ ඒ කාලේ ඉච්ච සෙල්ලිපි වලින්. ඔය අගත අනගත චතුදිස සගස දිනේ. දැන් ඒ කාලේ ගහලා තියෙන සෙල්ලිපි වල අන්තිම වෙනකන් සෙල්ලිපිය තියෙන්නේ තොච්චරයි. දැන් පැමිණි නොපැමිණි සිව්දසින් වඩන සංඝයාට පූජා කරලාදී කියලා සිංහලට ඔක තෝරනවා. ඒ වාක්‍ය ටික. දැන් අපි අද භාවිතා කරන පෙරදහම භාවිතා කරන යම් වාක්‍ය විලාසයක්, ශබ්ද විලාසයක් තියෙනවා. හැබැයි ඒ වෙනුවට එදා මේ නාගර භාෂාවෙන් ශබ්ද කලේ අගත අනගත. ආගතානාගත කියන අද ඒක ශබ්ද කරනවා. චතුදිස කියව එක චාතු දිසා කියලා ශබ්ද කරනවා. සගස කියන එක සංඝස්ස කියලා ශබ්ද කරනවා. දිනේ කියන එක දේම කියලා ශබ්ද කරනවා. ආගතානාගතස්ස චාතු දිසස්ස සංඝස්ස දේම. අද පාළියට ගන්නකොට අගත අනගත චතු දිස සගස දිනේ එදා ඒ ශබ්ද ලියා තිබුණ ක්‍රමය. දැන් මෙතන කොයිතරම් වෙනසක් තියෙනවද?
දැන් අපිට දැනගන්න තියෙන්නේ මේ පාළි පද අල්ලගෙන මේ පද හරඹිර යන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අර්ථවත්ව වටහා ගන්න ඕනේ. යම් මගක් ඇසුරු කරනකොට රාගක් සේ වෙන බව, දේශක් සේ වෙන බව, මෝහක් සේ වෙන බව පේනවද? නැත්නම් රාගයේ ගෙවෙන බව, දේශයේ ගෙවෙන බව, මෝහයේ ගෙවි යන බව පේනවද යථාබෝධී? ඒකේ හේතුඵල න්‍යායති ක්‍රම අදහසක් අපිට දුන්නොත්. මෙන්න මේක බුදුදහම. ඕක අහකලා මේ අපි තර්කවාදයට ගිහිල්ලා ඉතිහාසගතව ඒ වාක්‍ය භාෂා විලාස වල තර්කවාද මේවට ගියොත් එහෙම. ඒවා එකක්ව බුදුරජාණන් වහන්සේ ලෝකයේ දහම් දකින්න එලි දක්වපු භාෂා විලාස නෙමෙයි. එහෙම ඔප්පු කරන්න ඒවා නෑ සාධක නෑ. ඒක නෑන්තේ පාළි පෙළ දහමේ වැරදි තියෙනවා. තියෙන ඉඩ තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ පෙළ දහම තුල දුන්න ශබ්ද රටාව තෝරා ගන්න ශබ්ද නිරුක්ති දන්නේ නැත්නම්. ඒ වෙලාවට හිතුමතේ නිරුක්ති වලින් තෝරන්න ගියොත් භාෂාවේ හදාගත්ත අර ව්‍යාකරණ නිරුක්ති වලින් තෝරන්න ගියොත් අර බුදුරජාණන් වහන්සේ දුන්න අදහස අහක් වෙලා ගිලා වෙන අදහසක් එනවා. ලෞකික අදහසක්. මොකද හේතුව ඔය භාෂා විසරද්‍ය වශයෙන් භාෂාවක් ගොඩනැගුවේ ලෞකික විද්‍යාඥයන්. ලෞකික විශේෂඥයන්. ලෞකික භාෂා විශේෂඥයන්. ත්‍රිවේද පරප්‍රාප්ත බමුණු. ඒගොල්ලෝ තමයි භාෂා පිළිබඳ එක එක විදිහට පරිවර්තනය කරගෙන ඔවගෙන ආවේ. ඉතින් අන්නේ ගොල්ලන්ගේ තිබිච්ච භාෂා විලාසයන්ගෙන් තමයි ඔව ලිව්වේ. ඒකයි කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම භාෂාවකට ගොඩනගන්න නැතුව. මේ දේශනා කරපු શબ્දයෙන් ඒ සූත්‍රයත්. ඒ වගේම ඒකට දීලා තියෙන මතු කරලා දුන්න ඒකේ දහම් සාසනික අර්ථයත්. මේ දෙක අරන් ඉන්නේ. ඒ දෙක යම් තාක්කල් නිරුපද්‍රිතව පවතින තාක්කල් ඉන්න තාක්කල්. ඒ අදහස ලබා ගන්නවා නැනවත් මිනිස්සු ඒ අදහස අහලා. අනේ දහම් අදහස ඉතර ආපුවාම වචන එකක් අත ඕන්නේ දහම් අදහස තුලින් යථාබෝධය ලබනවා. උදාහරණයක් ඒක මුඛ පරම්පරාවෙන් කියනකොට ප්‍රකාශන වලට ගන්න බෑ. ගත්තට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. නෝන මහත්තයාට අර පැත්තෙන් අමාරුද? මොකද මේක වෙන් කරලා තියෙන කණුවෙන් එහා නෝන මහත්තයාට පිළිමයට මේ පැත්ත. අහුවනා මේ මෙහාටවත් තියෙන ටික. මෙහාට ඉස්සරහ පැත්තේ. ඉතින් එතකොට අපිට ඔකෙන් දැනගන්න තියෙන්නේ මෙච්චරයි. එතන අපිට ගොඩාක් හිතන්න දෙයක් නැහැ. ඔය හුඟා පටලවා ගන්න ගියාම දහම් පැරලිල වලට භාජනය වෙනවා. අපිට ඕන කරන්නේ නිවන් දැකීමට යම්කිසි ධර්මයක් තියෙනවද හරවත්ව අන්න ඒ ටික හරියට තෝරා ගන්න. ඒ තුලින් අපිට යථාබෝධය ලැබෙනවා නම්. ඒ යථාබෝධය අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. ඔව් බලන්න කියලා. දැන් අපි මොකද කාල වේලාව ටික අඩු නිසා අපේ මොන මාතකට මුත් අහන්න දෙයක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් අහලා ගන්න. ඒකලයි ප්‍රශ්න පොඩ්ඩක් අහලා ඉන්නකෝ. මොකද දැනගත යුතු දෙයක් විශේෂ දෙයක් තියෙනවා නම් මොකද එනවා නම් එන්න ඕනේ සිනසුරාදා දවස්වල 9ට පූජාට ඇවිදින්න ඊට පස්සේ 12න් පස්සේ මේ සාකච්ඡා තියෙන 4 වෙනකන් ඒ වැඩි ඕන ප්‍රශ්නයක් අහන්න ඉලාව තියෙනවා. මොකද 4 වෙනකන් මම කාලේ දීලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මාසේ පොයේ හරි 15ක දවස් දෙකේ උදේ ඉඳන් රැය වෙනකන් 5 වෙනකන් ඒත් වෙලාව තියෙනවා ඕන සාකච්ඡාවක් කරගන්න. නිසා ඒ දවස්වල මේ සාකච්ඡා කරගත්ත හැකියි. ඒ නිසා ඉතින් මේ මෙහාට අහනවා නම් ඉතින් මේ ඔය වගේ කල් තියා ඉන්න ඕනේ. ඉතින් අද ආපු එකේ අත්‍යවශ්‍ය දෙයක් මොනවා හරි තියෙනවා අහන්න ඒකට මම උත්තරයක් දෙන්න. ඔය දැන් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ අපිට. දැන් ඒකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ මැද. චතුරාර්ය සත්‍යයේ මුල හරියක් තියෙනවා. චතුරාර්ය සත්‍යය කියන හරිය අපිට අවබෝධ වෙන හරියක්. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට අවශ්‍ය කරන්නා වූ පසුතල දහම් කොටසක් තියෙනවා. අන්නේ දහම් කොටස අපි දැනගන්න ඕනේ. දහම් කොටස දැනගත්තාට පස්සේ ඒකේ හැටි අවබෝධ වෙනවා. දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි පඳුනක් අපිට දීලා හැඩ වැඩ කරලා ලස්සන කරව බඳුනක් දෙනවා. මේක ඇතුලේ මොනවා හරි පුරවලා. අපිට කටුවකුත් දෙනවා විදින හැටි තියා දෙනවා. ඉතින් අපි ඕක ගෙනිහිල්ලා වෙලා විද්දොත් එහෙම. ඇතුලේ තිබිච්ච එළියට බහිනකොට අසුචි එහෙම තිබුණා නම් අසුචි ගඳට පිට වෙනවා අර ඕජද. දැක්ක ගාම මොකද කරන්නේ? දැන් අපිට ඉගෙන ගන්න කී ඕක විසි කරපන් කියන්නේ. දැන් ඒක අහගන්න වෙන කාගෙන්ද? ඕකේ තියෙන එක තමන්ම අත්දැකලා බලන්න විදලා බලන්නකෝ. කටුවක් දෙනවා විදින්න පුළුවන් කටුවක් අර වාජනෙත් එක්කලා. වාජනේ ඇතුලේ පුරලා තියෙන එක පේන්නේ පිටින් සුවඳ කරලා හැඩ වැඩ කරලා අර ජරාව ඇතුලේ පුරවා තියෙනවා වහලා.
ගඳ ඉන්නෙත් නැහැ. ලස්සනක් තියෙනවා පිටින් හදපු ලස්සන. අර අතරින් අර කටුවෙන් විද්දොත් එහෙම ඕජස් වගේ එන්න පටන් ගන්නවා අර අති දුර්ගන්ධ ජරාව. ඊට පස්සේ අපි දකිනවා මේකේ පුරවා තියෙන මේ ලස්සන එකේ පුරවා තියෙන මහා ජරාවක්. දැන් ওই ටික විතරයි අපි දැක්කේ. දැන් අපි එයාගෙන් ඇහුවොත් දැන් ඕක විසි කරන්නද බලාපොරොත්තු තියාගන්නද බලාපොරොත්තු වෙනකොට එයා මොකක් කියයි? සීජී මේක විසි කරනවා මේක තියාගන්නේ කවුද? කවුද යට ඔය කිව්වේ එහෙම කරන්න කිව්වේ? ඔයාලට ඔය විසි කරන්න ඕකේ ජරාව කියලා කවුරුද කවයට කියලා දුන්නේ? ඇහුවා දැන් කවුරුවා කියලා දුන්නා. නැග තමන්ගේ මනසේ නේද නැගුනේ. අන්නේ චතුරාර්ය සත්‍යය කියන එක තමාගේ මනසෙන් නැගිලා එලි වහින එක. මේ චතුරාර්ය සත්‍යය අහලා කටපාඩම් කරගෙන දරන්නයි අද වෘදු වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍යය කියන එකේ දුක්ඛාර්ය සත්‍යය තමාගේ මනසට වැටහිලා. ඒ මනස තුලින් නැගිලා එළියට එන්න ඕනේ තමගේ අදහසට මතුවෙන්න ඕනේ. ඒතර ඒ නොවෙන්න අපිට ලබා ගන්න විදිහක් නැහැ පිටින් පෙන්නලා තියෙන්නේ වහලා. ඒ වහලා තියෙන්නේ යථාබෝධය තුලින් නැගිලා දැක්කනම් දැක්කහම එන අදහස. අපිට කොයි වෙලාවකවත් මතුවෙන්නේ නැහැ. කියා දීලා ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් පුංචි ළමයෙකුට වැලි සෙල්ලම්පත් වෙන පුංචි ළමයෙකුට අපි කියනවා. ඕක වැඩ කරන්නේ නැහැ පුතේ අත්හැරලා නිකන් ඉන්න. තේරෙයිද ළමයාට? දැන් අපිට තේරෙන්නේ වැටහිම අපි ළමයාට කියනවා. ඔය සෙල්ලම් වැඩ වැඩක් නැහැ. මඩ ගාගෙන දගලන්නේ මොකද වෙන්නේ? ඕක අත්හැරලා නිකන් ඉන්න. ඇත්තනේ ඉන්න. වැඩක් නැහැ. ඊට පස්සේ මම මඩ ගාගෙන ළමයා පුංචි එක පොඩි එක නිකන් ඉදී. ඒක අල්ලගත්තොත් අඬනවා උඩ. අර මඩ ගා ගන්න ගිහිල්ලා දැන් අර වැලි අතක ගා ඉන්නේ නැත්නම් එහෙම හිර කළා තිබ්බොත් එහෙම ගේ ඇතුලේ යන්න දෙන්නේ නැතුව ලොකු අඩුපාඩුවකින් අසාලින් ගන්නන පටන් ගන්නවා. ඔවා වැඩක් නැහැ පුතේ කිව්වට ළමයාට තේරෙන්නේ නැහැ. ඔවා ජරාව කිව්වට ළමයාට තේරෙන්නේත් නැහැ. හැබැයි ওই දරුවම ටික කාලයකින් වැඩෙනවා වයසට එනවා. ආයෙත් පස්සේ කවුරුවත් එයාට කිව්වේ නැහැ. ඔය සෙල්ලම්පත් වියන්න එපා. වැලි අත ගන්න එපා. ඒ જાතිය කිව්වේ නැහැ. නැවත ඒ වැඩිච ළමයාගේ මනසට තේරෙනවා මේක වැඩක් නෑ. මේ ලෞකික පොඩි උපමාවක්. මෙන්න මේ චතුරාර්ය සත්‍යය කියන්නේ ධර්ම අවබෝධය නිසා ලැබෙන ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍යයි සමාධිය. සමාධියක් ලබා ගැනීමට අවශ්‍යයි සීලය. ඒ සීලය ලබා ගැනීමට අවශ්‍ය වෙන පූර්ව භාග නුවණක් අවශ්‍යයි. ආර්ය විනී සීලය කියන්නේ මේ සමාදන් වෙලා කවුරු රකින්න එක නෙමෙයි. ආර්ය විනී සීලය කියන එක ප්‍රඥාව තුළින් වැඩෙන්න ඕන. මූල ප්‍රඥාව තුළින් වැඩෙනවා සීලය. ඒ සීලය නිසා සමාධියක් හටගන්නවා. හටගන්න සමාධියේ මානසිකත්වයේ මෝරනවා. මෝරපු මානසිකත්වයට වැටෙනවා චතුරාර්ය සත්‍යය. අන්න ඒකෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕක ඉගෙනගෙන ගියොත් එහෙම අපි ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ, අපි සම්පයෝග දුක්ඛ, පියෙහි විපයෝග දුක්ඛ, යම් පිච්ඡන් රාවිත සම්පි දුක්ඛ, සංකීතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ, මා දුක්ඛාර සත්‍ය කියන්නකෝ. ඉගෙන ගිහින් ඔක්කොම දන්නවා. කියන්නේ නැද්ද? කටපාඩම් කරන වාක්‍යය ගතට පස්සේ කියන්න පුළුවන්. ඈ දුක්ඛ සමුදය හතර. යායන් තණ්හා පෝනෝ බායක නන්දි රාග සහගත තත්ත්ව සතර අභිනන්දනි සයයතන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මන් දන්නවා ඔක. නිරෝධ සත්‍ය. යෝතසායව තණ්හාය අතීත විරාග නිරෝධ චාගෝ පටි නිසග්ගෝ මුක්තිය අනාලය. ඒකක් දන්නවා. මාර්ග සත්‍ය. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඉතින් ආර්ය අෂ්ටාංගික වාක්‍යය දන්නවා. චතුරාර්ය සත්‍යම දන්නවා. දැන් නිගමනය කරන්න වෙනවා. මෙයා සෝවා. දැන් මොකක්ද වෙන්නේ? අන්න කල්පනා කරලා බලන්න අපිට වෙන්නේ. ඕක දන්න දහවලුකම් කරගෙන කොච්චර ඉන්නවද? ඔය විදිහට ඔය පාලි පාඨතිය කටපාඩම් කරගෙන දහවලු වැඩ කරගෙන කොච්චර ඉන්නවද? හාමුදුරු අතරේ ගියවත්. උන් ටික සෝවාන් මගපල් ලබලා. දැන් මේ හිතලා බලා ගන්න අත්‍යවශ්‍ය හරියක් තියෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මේ ලෝකේ කියන්නේ මොකද්ද? පූර්ව භාග නුවණ කියන මූලික නුවණින් අපි දකින්න ඕනේ. ඉස්සෙල්ලාම මේ ලෝකේ කියන එක හැටි. මේ ගොඩාක් හිතන දෙයක් නැහැ. මහා ගොඩක් ඉගෙනගෙන නිවන් දකින්න දෙයක් නැහැ මුල අල්ලන්න. අපි දන්නවා මෙන්න මේ ටික. මේ ලෝකෙට අයිති මොනවද? ඉස්සෙල්ලා බලා ගන්න. අපිට ඕනේ කරන්නේ ලෝකේ දැනගන්න ඕනේ. ලෝකේ කියන එකේ හැටි දැනගන්න ඕනේ. ඒක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝකේ හැටි හරියට දැනගත්තොත් ඒ විලාසෙදි අපිට එක්තරා නිගමනයක් එනවා මේ ලෝකේ හැටි දැනගත්තා නම් හරියට මේක සාරවත් මුකුත් නැහැ. සාරයි කියලා අල්ලන්න වටිනා දෙයක් මේ ලෝකෙ තුල නැහැ. මෙන්න මේ ටික දැනගන්න තියෙනවා පූර්ව භාග නුවණ. මෙන්න මේක ඉස්සෙල්ලා අරගන්න මේ ඔක්කොම වකිලියෙත් කෑලි නෙමෙයි. දැන් මේ බනහන වෙලාවේ ඉන්නේ.
ප්‍රාණඝාත චේතනා, අදත්තාජාතන චේතනා ආදී දස අකුසල චේතනාවක් නැතුව ඉන්නේ දැන්. දැන් මේ වෙලාවේදී අහන බණක් තියෙනවා නම් තේරෙනවා. නුවණ තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් කියන බණ වටහා ගන්න පුළුවන් මානසිකත්වයේ දැන් තියෙනවා. දැන් මෙතන ඉඳලානේ මේක වටහා ගන්න. එහෙනම් ලෝකේ හැටි බලා ගන්න ඉතින්ලා. ලෝකේ කියන්නේ මොකද්ද? මේක අපේ අර පූර්ව භාග නුවණ කියන්නේ. මාර්ගඵල අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය දකින්න නුවණට ඉස්සෙල්ලා පහළ වෙන නුවණ. ඒකේ මේ ලෝකේ හැටි දැනගන්න. මොකද මේකේ අත්දැකීම අපිට තියෙනවා. ලෝකයෙන් ඊතර තියෙන ලෝකෝත්තර අත්දැකීම නැතුවට චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර අත්දැකීමක්. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකෝත්තර අත්දැකීම ලබන්න ඉස්සෙල්ලා ඒකට යන මාධ්‍යයක් තියෙනවා. ලෝකයේ තුලින් ඒ බල කරා යන මාධ්‍යයක්. අන්නේ මාධ්‍යය තමයි ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ. දැන් මේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා බලනකොට ලෝකෙට මොනවද අයිති? මෙන්න මේ ටික දකින්න ඕනේ. මේ ලෝකෙට අයිති මොනවද කියලා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියලා කොටස් ටිකක්. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන යම් කොටස් ටිකක් තිබුණා. මෙන්න මේ ඇතුළත කොටස් 6යි පිටත කොටස් 6යි අරගත්තා. ඕකට අහු නොවන ලෝකයක් පනවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. ඇස කන දිව නාසය ශරීරයේ මන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මෙන්න මේ ටිකට කොටු නොවිච්ච තවත් ඉතුරු ලෝකයක් පෙන්වන්න අපිට පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැකපු ලෝකයේ තුල. ලෝකයා කියන්නේ යමක් ඇත්නම්. ඔයින් එහා ලෝකයක් පෙන්වන්න පුළුවන්ද කෙනෙකුට? අන්න හිතලා බලන්න ඕනේ. හිතලා බලන තමන්ගේ නුවණින් විමසන්න ඕනේ. අන්න ඒතොර පෙනේ. ඔයින් එහා මොනව පනවන්නද? ගස් කල් අතර පනවන්නද? ආකාශේ පනවන්නද? මහ පොළොව පනවන්නද? පොළොව යට පනවන්නද? වෙන තැනක පනවන්නද? ඔය ටිකෙන් අහක් වෙච්ච ලෝකයක්. බැලුවොත් එනේ පේනවා. ඔය ටිකට අහක් වෙච්ච ලෝකයක් පනවන්න නැහැ. ඔය ටිකට ඔක්කොම ලෝකෙ අහු වෙලා. මෙන්න අපි ඉස්සෙල්ලාම දැනගත යුතු හරිය. දැන් අපි දකින්න නැති පැත්තක් තියෙනවා. අපි කොහේ ඉඳන් මොන ගමනක් රවුම් ගහලා මේ අද්දැවි මේ විද්‍යාමානෙලා ඉන්නවද? කවුරු හරි කියන එකට විශ්වාසය තියලා කියන විදිහ අපි දන්නවද? පෙර කොහේ ඉඳියද කියන්නේ? නැද්ද කියලා අපි දන්නවද? ගහ කැටයක් අල්ලලා ඉඳන් හැදිලා ගහ හැදුනා වගේ අපි හැදුනාද දන්නවද? එහෙම එකකට අපි දන්නේ නැහැ. මේකේ මල. ගහ මලා වගේ මේ ඉවරද දන්නවද අපි? නැත්නම් ඒ විතරකින් උපදින මොකක්වත් තියනවද අපි දන්නවද? එහෙම ඥානියකුත් අපිට නැහැ. අපි දැන් මේ හේරුව පිළිගන්නේ කවුරු හරි කියන දෙයක් අහලා. කාගේ හරි කියමනකට. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කළා කියලා අපි දැක්කේ නැහැ බුදු පියාණන් වහන්සේ. නැත්නම් උන්වහන්සේ කිව්ව දේශනා කළා කියලා. ඒක ඒ මාර්ගය අරන් ආපු රහතන් වහන්සේලා දැක්ක දිවස් හැටියක් දැක්කා කියලා ඒ කියන කියමන් අහලා තමයි අපි ඔක පිළි අරන් තියෙන්නේ. අපි ඒකට විරුද්ධ වෙනව නෙමෙයි. ඉස්සෙල්ලාම දහම් දකින්න ඕන තමාට වැටහෙන නෝනේ. ඊට පස්සේ ওই தත්ත්වය දකින්න දවසක් එනවා. ඒවා දැක් ගන්න පුළුවන් දවසක් එනවා. Tamanටම සැක නැතුව. ඊ දවස ආපුවාම ඒවා දැනගන්නවා. ඒ නිසා අපි අනුපූර්ව ක්‍රමයකින් යන්න ඕනේ නිවන් දකින්න. අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව සමාධි, අනුපූර්ව සීල මේ හැම එකක්ම අනුපූර්ව මාර්ගයක් තියෙනවා. ඒ අනුව යන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ටික යනකොට අපි දැනගන්නවා එක දෙයක්. මොකද්ද? ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ටිකයි. අපි මම කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර හරියට මගේ කිව්වා. ඔය අප්‍රමාණයෙන් අල්ලාගත්ත පොඩ්ඩක්. ලෝකයයි යම්තරමක් මේ විශ්වයේ සක්වල තුළ ලෝකයටයි යම්තා දී ඇද්ද. ඔය තියෙන අල්ප මාත්‍රයක් මම කියන කොටසටයි ඇස කන දිව නාසය ශරීරයේ මන කියන ටිකෙනුයි. ඒකට මගේ කියන කොටසටයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ටිකෙනුයි. අපි අල්ලාගත්තා. අල්ලාගන්න හදනවා. දෘෂ්ටියෙන් අල්ලාගත්තා. අල්ලාගත්තේ මොකක් නිසාද? ඒවා හරි වටිනවා. ඒවා හරි ආස්වාදයි. ඔන්න කොටසක් අල්ලාගත්ත හැටි. මම කියලා අල්ලාගත්තා, මගේ කියලා අල්ලාගත්තා. මේ මම කියලා අල්ලාගත්තා, මගේ කියලා අල්ලාගත්ත මේ කොටසට හැම වෙලෙම විරුද්ධ පහර වදිනකොට, විරුද්ධකාරකයන් එනකොට, මේ මම මගේ කියන එක රැකගන්න තවත් කොටසක් අල්ලාගත්තා. ඒවත් මට ආධාර කරන දේවල්. මගේ දේ රැක ගැනීමට මට අවශ්‍ය දේවල්. මගේ කියන්නේ මම කියන්නේ අල්ලාගත්ත කොටසට කියනවා ඇලෙන කොටස. ඇලුම් සහගතව අල්ලාගත්තා. ඒක රැක ගැනීම සඳහා යම් තාත්තව අල්ලාගත්තද ගැටෙන කොටස. ගැටීමට හේතු වෙන්නේ. ওই දෙක හරි වටිනවා කියලා ඔගේ පවතින හේතුවද? ඒක මුලාව. ඔන්න ඇලීමයි ගැටීමයි මුලාවයි මමයි මගේ කියන දෙක තුල ක්‍රියාත්මක වෙන හැටි. දැන් ඔය ටික තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි යම් කිසි දුකක් විඳිනවා නම් කායික දුකක් තියෙනවා මානසික දුකක් තියෙනවා. කායික දුක අපි දුක කිව්වා මානසික දුකට දොම්නස කිව්වා.
මේ පැවැත්ම ඉන්නකන් අපි විඳින ක්‍රම දෙකක්. දුක සහ දුම්නස. මෙන්න මේ දුකයි දුම්නසයි එන්න මූල හේතුව වෙනවද? මම කියලා අල්ලාගත්ත හරිය සහ ඇලීම් සහගත හරියයි. මම මගේ කියලා අල්ලාගත්ත හරියයි. ඒවට විරුද්ධව ගැටෙනකොට ප්‍රතිචාර දක්වන්න අල්ලාගත්ත ගැටීමට අවශ්‍ය කරන්නා වූ මගේ කියන හරියයි. ඇලීමේ 10ත් ගැටීමේ 10ත් ගෙනත් දෙනවා. ඒ තුල මුලා වෙලා ඒක වටිනවා කියන හැඟීම නිසා ඒක අත්හැරලා යන්න බැරුව ඒකේ බැඳිච්ච රැඳිච්ච 10ට මූලික වන හේතුකාරකය ගෙනත් දෙනවා. ඔය නිසා ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි අසහනකාරී මානසිකත්වයක පීඩිත වෙමි. ඒ කියන්නේ ඇස කන දිවනාසය ශාරීරිය මන කියන ටිකක්ම හැඩගහමින්. ඒවට ගෝචරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකක්ම එකතු කරගෙන. ඔය තුලින් සැනසුමක් හොයාගෙන ඉන ක්‍රියාදාමයක් තියෙනවා. සැනසුම මාර්ගයේ හැටියට හිතා ඉන්නේ ඔන්න ඕකයි. ඔය තුල තමයි සැනසුම හොයන්නේ. ඔන්න ඔය තුල සැනසුම හොයන එක කියනවා අවිද්‍යාව සහගතව ඇත්ත පේන්නේ නැති නිසා සැනසුම හොයාගෙන ලෝකේ දුකෙහිම ගමන් කරනවා කියලා. දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන දුක ගොඩ ගන්න තැනම ගමන් කරනවා. මෙන්න මේ ටික මූලික වශයෙන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි දකින්න ඕනේ. ඇයි අපි ඒවට ඇලෙන්නේ? ඒවට විරුද්ධ නේවල ආරක්ෂා කරන්න ගැටි ඒකට අවශ්‍ය කරන දේවල් කරන්නේ ඇයි? ඒවා තුල හොඳයි ප්‍රියයි මනාපයි මම මේක අත්හැරලා බෑ මේක යායුතුයි කියලා ඒක ඇලි ගලි ඉන්නේ ඇයි? ඔය ඔක්කොටම එක හේතුවක් තියෙනවා. මොකද්ද? ඇස කන දිවනාසය ශරීරය මන කියන ඒවා හරි ප්‍රියයි මధుරයි වටිනවා කියන දෘෂ්ටිය. ඒ වගේම ඒවට ගෝචර කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ධර්ම කියන ඒවා හරි වටිනවා හොඳ වැදගත් දේවල් කියන දෘෂ්ටිය. ඔන්න ඒ දෘෂ්ටි දෙකට කොටු වෙච්ච නැති මමත්වයක් තවනේ. මමයේ මගේ දේය කියන හැඟීමෙන් යම්කිසි මොන අදහසකින් ගත්තත් අරන් තියෙන්නේ ඔන්න ඔය දෘෂ්ටි. වටිනවා කියන දෘෂ්ටි. එහෙනම් මූලික දහමක් අපි දැනගන්න ඕනේ චතුරාර්ය සත්‍යෙට ඉස්සෙල්ලා. ඔන්න ඔය මමයි කියන මගේ කියන හරියක් තියෙනවා ආත්මාදී වශයෙන් ගන්න හොඳ දෙයක් තියෙනවා කියන. මෙන්න මේවා ඇත්ත වශයෙන්ම ඇත්තද? ඒවා එහෙම ගන්න සුදුසුද? ඒවා මම කියලා ගන්න සුදුසුකම් තියනවාද? මගේ කියලා ගන්න සුදුසුද? එහෙම ගත්තොත් හරියයිද? ඒ හරියක් තියනවාද ඒ අල්ලා ගැනීම? මෙන්න මේකට පිළිතුරු ටික හොයා ගන්න ඕනේ. මේක අපේ දත්තයන් සහිත ලෝකෙ මේකට හේතු තියෙනවා. ඒ කියන්නේ අපි අහලා දැනගෙන හිතේ තියා ඉන්නේ කොටස් තුල. මේ ටික විසඳා ගන්න කරුණු තියෙනවා. මෙන්න මේකද අපි බලන්න ඕනේ මේ ඇහැ කියන්නේ මොකද්ද? මේ ඇහැ කියන්නේ මොකේ බඳු දෙයක්ද? දැන් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය. දැන් මෙහෙම අපි නිගමනය කරන්නේ ඇස කන දිව නාසය ශරීරය සහ මගේ හිත කියලා මන ගැන හිතා ඉන්නේ. දැන් මේ හිතා ඉන්නේ ඒවා වටිනවා කියන හැඟීම නිසා තමයි මම අත්හැර ගන්න බැරි. මම කියන එක පවත්වන්න හිතෙන්නේ. එහෙනම් මේවා තුළ ලෝකයේ එක කොටසක් තමයි මේ කිව්වේ. අනිත් කොටස බාහිර, මේ කොටස අභ්‍යන්තර. අන්න අභ්‍යන්තරව කිව්ව කොටස තුළ මේ මම කිව්ව, මගේ කිව්ව, ආත්මයි හරයක් තියෙනවා කියලා ගත්ත. මෙන්න මේ කියන මේ දෘෂ්ටියෙන් ගත්ත දේ තුළ යථාර්ථයේ ඒක එහෙමද කියලා බලන්න ඕනේ. අන්න බලනකොට දැන් පෙර බව අපි දැක්කේ නෑ. දැන් මේ ඇහැ. අන්න අපි හිතලා බලන්න ඕනේ. මේ ඇහැ කියන එක කවදා ඉඳන්ද පවතින්නේ? අනාදියේ පටන් පවතින එකද මේ ඇහැ කියන එක? මතු අනාදිමත් කාලයක් පවතින දියද ඇහැ කියන්නේ. දැන් අපිට මේකට දත්තයන් තියෙනවා. අපි හොඳටම දන්නවා තමන්ගේ වයස. මට දැන් මෙච්චර වයසයි. ඒ වයස මම උපන් වයස. ඊට අවුරුදු මාස 9කට 10කට ඉස්සෙල්ලා මම කොහෙද හිටියේ? මව්ගේ කාලේ හිටපු කාලේ 30 කාලේ බලපුවාම ඒ කාලේ මට මේ කියන මස් ඇහැක් තියෙන මේ මස්ලේ සහිත මේ පේන ඇහැ. මෙහෙම ඇස් දෙකක් තිබුණ බවට ලාංඡනයක්වත් තිබුණාද? මව්ගේ හට ගන්නකොට හට ගන්න තැන පටන් අද වෙනකම් මේකේ වැඩින බව, හැදුණු බව, මෝරපු බව, තව මෝර යන බව අපි ඒක දකින්නවා. එහෙනම් එයින් එහාට වෙන ඇස් දෙකක් තියෙන්න ඇති. අපි දන්නේ නැහැ ඒක. මේ මස්ලේ සහිත මේ ඇස් දෙක තිබුණේ. අන්න බහ ගන්නවා නිගමනයක් තියෙනවා. මේ මස්ලේ සහිත මේ ඇස් දෙක මං උපතේ පටන්ගෙන මව් බදේ 9 මාසක් 10 මාසක් හිටියන්නේ. ඒ කාලෙන් එහාට තිබුණේ නැහැ. එහෙමනම් එතන පටන්ගෙන මේ ඇස් දෙක කොයින්ද? මොනවෙන්ද හටගත්තේ? අන්න තව ටිකක් විග්‍රහ කරලා බලනවා. මව් කන බොන ආහාරයෙන් ගත්ත ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා අපි ධාතු වශයෙන් වෙන් කරනවා කොටස් හතරකින් හැදිලා තියෙන්නේ. මෙන්න මේ කොටස් හතරක සංයෝගයන්ගෙන් ඕජසක් හැදිලා අන්නේ ඕජස ගලාගෙන ඇවිදිලා යම් බල ශක්තියක් මුල් කරගෙන අපිට ඒකේ හැඩතලයක් හැදිලා ඇහැ කියන හැඩතලයට පිහිටීමේ ආරම්භයක පටන්ගෙන තමයි මේ ඇහැ කියන එක මතුවන්නේ. ඒ හේතු ඵලයේ ක්‍රියාත්මක වීමක් වශයෙන් ඇහැ කියන එකක් දැන් පේනවා. මේ පේන ඇහැ කියන එක කොච්චර කාලයක් දැන් තියෙනවද? මගේ වයස මෙච්චර. තම තමන්ගේ වයසක් දාන්න. ඒ ගානට මෝරලා තියෙනවා.
හැබැයි උපන් කාලේ තිබිච්ච ඇහැ නෙමෙයි මේ තියෙන්නේ. පිටට වෙනස් එකක්. ඒක මොහොතක් ගානේ වෙනස් වෙලා තිබිච්ච නිසා මේ වෙනස ආවේ. මම බලාපොරොත්තු වුණාට එකක්වත් ඒ ඇහැක් මට හෝ කාටවත් ඒ ආකාරයෙන් පවත්වන්න බෑ. ඒවට උරුම ධර්මතාවයක් පරිදි දවස ගානේ මේරීමක් තියෙනවා. ඒ ඇහැ මෝරනවාම ඒකාගේ.